උදරුවනි අපි මීට ප්‍රථම පරිච්ඡේදයෙන් sannivedana ඒකකයේ අපේ විෂය නිර්දේශයේ 9 වන ඒකකයේ වන sannivedana ඒකකයට අදාළව 2000 වර්ෂයේ සිට 2020 දක්වා යොමු වෙච්ච සියලුම බහුවර්ණ ප්‍රශ්න වාස්තික අභ්‍යාසරත සාකච්ඡා කරා. විභාගවලදී පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ඒ ඇගීම් කිරීම ආකාරය ලකුණු ලබා දෙන ආකාරය පැහැදිලිව මතක් කරමු. අපි අද දවසේ සාකච්ඡා කරන්න යන්නේ 2000 වර්ෂයේ සිට 2020 දක්වා සැපීම් වර්ගයේ වාස්තික ප්‍රශ්න විශ්ලේෂණය කරන්නයි. පේපර් එකේ සැපීම් වර්ගයේ ප්‍රශ්න දෙකක් එනවනේ සප්ලයි ටයිප්. එකක් හිස්තන් පුරවන්න. සුදුසු වචනයක් හෝ වචන යොදාගෙන හිස්තන් පුරවන එක. හිස්තන් පුරවන කියන්නේ මොකද්ද? උත්තරයක් සපයන. සැපීම් වර්ගයේ. එවැනි ප්‍රශ්න 10ක් එනවනේ. 10ක් එනවා විතරක් මම නැවත මතක් කරනවා. මෑත වර්ෂවලදී වාස්තික පේපර් එකේ ලකුණු ගොඩක්ම අඩු වෙන්න බලපාන තැන තමයි හිස්තන් පුරවන ප්‍රශ්න. මොකද සුදුසු වචනයක් හෝ වචන නැත්නම් සුදුසු පදයක් හෝ පද භාවිතා කරලා නිවැරදිව පුරවන්න නම් සමස්ත විෂය නිර්දේශයේ විෂය කරුණු ගැන නිවැරදිම අවබෝධයක් තියෙන්න ඕන. නිවැරදි අවබෝධයක් නැත්නම් මෙතන මේ උත්තර ලියන්න අමාරුයි. අනිත් එක තමයි කෙටි නිශ්චිත පිළිතුරු. කෙටි නිශ්චිත පිළිතුරු සපයන එක. ඒකත් එහෙමයිනේ. විෂය නිර්දේශයේ සෑම විෂය කොටසක්ම. ඒ කියන්නේ විෂය නිර්දේශයේ මූලිකමෙන්ම මූලික නොවන නැත්නම් අතුරු විෂය සංකල්ප සියල්ලම ගැන අවබෝධයක් තියෙන්න ඕන. අපි යන්නේ වගේ ඒ සැපීම් වර්ගයේ වාස්තික අභ්‍යාස පිළිබඳ විශ්ලේෂණයක දෙනවා. විභාග ප්‍රශ්නට අමතරව අපි ආදර්ශ ප්‍රශ්න කීපයක සාකච්ඡා කරනවා ඉදිරි වර්ෂ සඳහා. අපි මුලින්ම බලමු 2004 වර්ෂයේදී අහපු 31 වෙනි ප්‍රශ්නය. 2004 වර්ෂයේදී 31 වෙනි ප්‍රශ්නය වශයෙන් අහපු සැපීම් වර්ග ප්‍රශ්නය. කියන්නේ හිස්තැන් පුරවන ප්‍රශ්නය. ව්‍යාපාරිකයෙකු තම ව්‍යාපාරයට විද්‍යුත් තැපැල් පහසුකම් ලබා ගැනීමට අදහස් කරයි. මේ සඳහා අනිවාර්යයෙන්ම 1 හා 2 තිබිය යුතුය. විද්‍යුත් තැපැල් පහසුකම් අපිට අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනේ. තේරුණාද? කාටද? ව්‍යාපාරිකයෙකුට. එහෙනම් ඊමේල් පහසුකම් ලබා ගන්න අනිවාර්යයෙන්ම මොනවද තියෙන්න ඕනේ? පරිගණකයක් තියෙන්නම ඕනේ. පරිගණකයක් තියෙන්නම ඕනනේ. අනිත් එක මොකක්ද තියෙන්න ඕනේ? අනිත් එක පරිගණකයක් වගේම මොකද්ද? දුරකථන සම්බන්ධතාවයක් තියෙන්නම ඕනේ. නේ? දුරකථන සම්බන්ධ ටෙලිෆෝන් කනෙක්ෂන් එකක් තියෙන්නම ඕනනේ. ඒ සම්බන්ධතාවය නැත්තම් පරිගණකේ තිබුණොත් වැඩක් නෑ. තේරුණාද? සම්බන්ධතාවය තියෙද්දි පරිගණකය නැතුණොත් වැඩක් නෑ. දෙකම ඕනේ නේ. එහෙනම් පළවෙනි එක තමයි පරිගණකය. හා දුරකථන සම්බන්ධතාවය. දුරකථන සම්බන්ධතාවය තියෙන්නම ඕනේ. ඊළඟට 32 ප්‍රශ්නය 2004 අවුරුද්දේම අහපු 32 වන සැපීම් වර්ගයේ ප්‍රශ්නය. හිස්තනක් ශ්‍රව්‍ය දෘශ්‍ය සංවේදන මාධ්‍යයකි. ශ්‍රව්‍ය දෘශ්‍ය සංවේදන මාධ්‍යයකි. ඒ කියන්නේ මේ මෙතන අපි පුරවන සංවේදන ක්‍රමය එකක් අපිට පෙනෙන්න ඕනේ දෘශ්‍ය මාධ්‍යයක් වෙනවා. ඒක ඒ වගේම ශ්‍රව්‍ය අහන්න පුළුවන් මාධ්‍යයක් වෙන්න ඕනේ. මේකදී උත්තර එකක් නේ කීපයක් තියෙනවා. ඒ ඕනම උත්තරයකට අපිට ලකුණු ගන්න පුළුවන්. එකක් මොකද්ද? රූපවාහිනී. රූපවාහිනී නාලිකාව ඕනම එකක් අපිට දකින්නත් පුළුවන් අහන්නත් පුළුවන් නේ. එහෙනම් රූපවාහිනියත් හරි මෙතනට. රූපවාහිනියත් හරි. රූපවාහිනිය. එහෙම නැත්නම් මොකද්ද? අන්තර්ජාලයත් හරි. ඉන්ටර්නෙට් එකත් එහෙමනේ ශ්‍රව්‍ය දෘශ්‍යයි. අන්තර්ජාලය. තවිතින් තියෙන එක වීඩියෝ දර්ශන ඒ වගේම සමාජ ජාල ඒවත් හරි. ඒවත් ශ්‍රව්‍ය දෘශ්‍යයි නේ. රයිට්. ඒතර මේ ප්‍රශ්නෙට ලකුණු දෙකක් ලැබෙනවා. හරිනේ. මොකද 31 සම්පූර්ණ ප්‍රශ්නයක් මේක. ලේසි ප්‍රශ්නයක් ලකුණු දෙකක්. මේක 32 සම්පූර්ණ ප්‍රශ්නයක්. වැඩිනේ. මේකට ලකුණු එකක් දුන්නා නම් හොඳ කමක් නැහැ. ඒ අවුරුද්දේදී ළමයිගේ වාසනාව එක ලැබිලා තියෙනවා. ලකුණු
දෙකක්. දැන් මේ වන විට 2022 වන විට නම් මේක බොහෝ වෙලාවට වෙන්නේ මේ වගේ ප්‍රශ්නයක අයන්නක් වේ. අයන්නකුණු ලකුණු එකයි. ඊළඟට 2005 වර්ෂයේ ආපු සැපීම් වර්ග ප්‍රශ්නය. පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි පිරිසක් හෝ අතර තොරතුරු හුවමාරු කිරීමේ හා හිස්තනක් ක්‍රියාවලිය sannivedanaye ලෙස හඳුන්වයි. පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි පිරිසක් අතර තොරතුරු හුවමාරු කිරීමේ හා අනිත් මොකක්ද? තොරතුරු හුවමාරු කිරීමයි අනිත් එක මොකක්ද? තොරතුරු තේරුම් ගැනීමේ ක්‍රියාවලියයි. තොරතුරු හුවමාරු වෙන්නත් ඕනේ, තේරුම් ගන්නත් එපේ. තේරුම් ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒක සංනිවේදනයක් වෙන්නේ නැහැ. තේරුණාද? තොරතුරු අපි ලබා දෙන්න ඕනේ, තේරුම් ගන්න දෙකම වෙන්න ඕනේ. සඵලදාය සංනිවේදනයක් වෙන්නේ. එහෙනම් තොරතුරු හුවමාරු කිරීමේ හා තේරුම් ගැනීමේ ක්‍රියාවලිය. තේරුම් ගන්නත් ඕනේ. තේරුම් ගන්නත් ඕනේ. ක්‍රියාවලිය සංනිවේදනය. දැන් 2005 වර්ෂයේ ඇගීම් වාර්තා මන් ළඟ තියෙනවා. ඇගීම් වාර්තා දන්නවනේ. ඉවැලියුේෂන් රිපෝට් එක සෑම විභාගයක් අවසානයේම විභාග දෙපාර්තමේන්තුව හදන ඇගීම් වාර්තාව. මම දවසක් කියලා දුන්නා ඔයගොල්ලන්ට. ඒක හදන්නේ උත්තරපත්‍ර සමීක්ෂණය අවසානයේ ළඟා වෙද්දී. සාමාන්‍ය සති දෙකක් දවස් 12 14 අතර කාලයක් ගන්න ඕනේ පේපර් මාකින් වලට. එක පැනල් වලට. එතකොට දවස් 14ක් නම් 11 වෙනි දවස් විතර දෙනවා කඩදාසිය රෝස පාට ආකෘතියක්. ඒකේ තියෙන එක ප්‍රශ්න වලට ළමයි පිළිතුරු ලියපු ආකාර අපි ලියන්න ඕනේ. බොහොම කෙටිම ආකාරන් තියෙන්නේ. පළවෙනි පස්සේ බොහෝ සිසුන් තෝරාගත්තා නම් ඒකේ කොටුයි දානවා. බොහෝ සිසුන් තෝරාගත්තේ නැත්නම් ඒ කොටුයි ටික් කරනවා. හරිද? බොහෝ සිසුන් සාර්ථක පිළිතුරු ලියා තිබුණේ. එහෙමනම් ඒකට ටික් කරනවා. නැත්නම් බොහෝ සිසුන් පිළිතුරු අසාර්ථක ලෙස ඉදිරිපත් කර තිබුණේ. දානවා ටික් එක. බොහෝ සිසුන් ප්‍රශ්න අවබෝධ කර නොතිබීම නිසා පිළිතුරු සාර්ථක වූයේ නැත. අන්න දාන්න. අන්න ඒ වගේ තේරෙනවද කෙටියෙන්? අපි ඔක්කොම උද්දව කරා. ඊට පස්සේ ඕක විභාග ඉවර වෙලා කන්ට්‍රෝලින් චීෆ් ප්‍රධාන පාලන පරීක්ෂකතුමා මොකද කරන්නේ? මේ සියල්ල ඇවරේජ් කරනවා. එකට එකතු කරනවා. පැනල් එක පැනල් එකව එකට එකතු කරලා තනි කොලයකට ගන්නවා. ඊළඟ පැනල් එකත් ගන්නවා. ඊපස්සේ පැනල් අපි තුන් පැනල් තියනවා කියලා 200ක් 200 වෙට පස්සේ නැවත එකතු කරනවා. එකතු කරලා තමයි එක ඇගීම් වාර්තාවක් වශයෙන් එන්නේ. තෝරලා මිරිකලා පෙරලා ගන්න එතකොට. ඒක ඔය කිව්වට කන්ට්‍රෝලින් චීෆ්ට තනියම කරන්න බෑ. සාමාන්‍යයෙන් යාට විශ්වාසවන්ත ගුරුවරු විශ්වාසවන්ත විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යෝ එක්කෝ අවසාන වසරේ ඉගෙනගෙන ප්‍රතිඵල බලාපොරොත්තු වෙන අයට දීමනවත් දින තමයි බොහෝ වෙලාවට කෙරෙන ප්‍රායෝගික කතාව ඒකයි. කළා අන්න ඒ ඇගීම් වාර්තාවේ තියෙන එක බොහෝ දුරට 99%ක්ම හරි. ඒකේ කියනවා නම් පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 බොහෝ අය තෝරගත්ත ලියන්න තෝරගත්ත නමුත් හරියට ප්‍රශ්නය අවබෝධ කරගත්තේ නැති නිසා පිළිතුරු අසාර්ථකයි. නැත්තම් බොහෝ අය තෝරගත්තා වගේම පිළිතුරු ඉතා සාර්ථක ලෙස ඉදිරිපත් කර තිබුණේ. ඒ ඇගීම හරියටම හරි. මෙන්න මේ දීපු මොකද ඒ ඇගීම් වාර්තා වැදගත් අපිට විශේෂ ගුරුවරුන්ට. දැන් මම මේ පණිවිඩය කියන්නේ ඒ ඇගීම් වාර්තා මම කියපු නිසානේ. ඒ ඇගීම් වාර්තා අනුව කියන මේ ප්‍රශ්නෙට 90%කට වැඩි සංඛ්‍යාවක් පිළිතුරු අසාර්ථකයි කියලා. කියන්නේ ලිව්ව වැරදි. ඔන්න උතර තමයි ඔයගොල්ලෝ තියෙන දුර්වලතාවය. මේ දුර්වලතාවය දරුවනේ කොහොම හරි නැති කරගන්න ඕනේ. මොකද මුළු විෂය නිර්දේශයම ඉගෙනගෙන විෂය නිර්දේශයක් දන්නවා. අවුරුදු දෙකක් හෝ ඊටත් වැඩි කාලයක් මහන්සි වෙලා. තේරෙනවා මහන්සි වෙලා කැප වෙලා වැඩ කරලා අවසන් මොහොතේදී අවසන් පැයේදී අවසන් පැය දෙකේදී තුනේදී අපට අවශ්‍ය ප්‍රතිඵලය අපට නෙලා ගන්න බැරි වෙනවා. මොකක්ද හේතුව? අපි හරියට මේ විෂය නිර්දේශේ අපි ආවරණය කළා. අපි හරියට තාර්කිකව විනිවිද භාවයෙන් යුතුව විශ්ලේෂණාත්මකව ඒ විෂය සංකල්ප අපි අතර නැත්නම් සමස්ත විෂය නිර්දේශයේ සමස්ත විෂය සංකල්ප අපි ස්පර්ශ කළේ නැහැ. තේරෙනවද? ඒකයි හේතුව. දැන් බලන්න මේක පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි පිරිසක් හෝ අතර තොරතුරු හෝමාරු කර ගැනීම හා දැන් මෙතන පොඩි පැටලිල්ලකුත් තියෙනවා. නැතුව නෙවෙයි මේක නොකිය හිටියේ. තොරතුරු හෝමාරු කියන්නේ මොකද්ද? මම තොරතුරක් දෙනවා, ඔබ තොරතුරක් දෙනවා. මම පණිවිඩයක් යවනවා, ඔබ පිළිතුරක් එවනවා කියන අර්ථය එනවනේ. ඒතර කම්ප්ලීට්ලි එක අතකින් බැලුවම එහෙනම් මෙතන ලියන දෙයක් නැහැ. නමුත් මෙතන අදහස් කරන්නේ තොරතුරු හෝමාරු කිරීම. පුද්ගලයන් දෙදෙනෙකු වැඩි පිරිසක් අතර තොරතුරු හෝමාරු කරගන්නවා. හෝමාරු කරගන්නවා වගේ මොකද්ද වෙන්න ඕනේ? තේරුම් ගන්නත් එපා. තේරුම් ගත්තොත් තමයි නිසි ප්‍රතිචාර ලැබෙන්නේ. ප්‍රතිචාර ලැබුණොත් තමයි සඵලදායක සංනිවේදනයක් වෙන්නේ. නැත්නම් සංනිවේදනයක් වුණ අර්ථයක් නැහැ. සඵලදායි නැහැ. තේරුණාද? ඒ කියන්නේ අවසානයක් නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම තොරතුරු හෝමාරු කරගන්න වගේම තේරුම් ගැනීමේ ක්‍රියාවලියත් අනිවාර්යයෙන්ම තිබුණොත් තමයි සඵලදායි වෙන්නේ.
මේ වගේ බොහොම ඉතා සූක්ෂමයි මේවා. සමස්ත විෂය නිර්දේශය තාර්කිකව විනිවිද භාවයකින් යුතුව විශ්ලේෂණය කරපු අයට. නැත්නම් අපි කියන අතපත ගාපු අයට තමයි මේවට ලියන්න පුළුවන් වෙන්නේ. හරිනේ. ඒතර ඒකත් ලකුණු දෙකක ප්‍රශ්නයක්. තනි ප්‍රශ්නේදී මේක ඇත්තටම දැන් මේකේ ප්‍රශ්නික කොටසක් හා සමානයි. නමුත් මේ ප්‍රශ්නේ ගොඩක් අය වරද්දනවා. ඒ නිසාදී ලකුණු දෙක මම කියන්නේ සාධාරණ ලකුණු දෙකක් දෙන එක. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේ 2006 නව නිර්දේශය යටතේ ආපු ප්‍රශ්නේ 28 වෙනි ප්‍රශ්නේ වශයෙන් විභාගයට යොමු වෙච්ච ප්‍රශ්නේ. විද්‍යුත් තැපැල් පණිවිඩයේ රහස්‍ය භාවය රැක ගැනීමට යොදා ගන්නා උපක්‍රමයේ හිස්තැනක් ලෙස හඳුන්වයි. ප්‍රශ්න පැහැදිලිනේ. විද්‍යුත් තැපැල් පණිවිඩයක් මම ඔබට එවනවා. ඊමේල් පණිවිඩයක් එවනවා. ඒකේ රහස්‍යතාව අපිට රැක ගන්න ඕනේ. ඒ කියන්නේ මම එවන පණිවිඩය වෙන කාටවත් එක කියවන්න බැරි, රීඩ් කරන්න බෑ. ඩවුන්ලෝඩ් කරගන්න බැරි වෙන්න ඕනේ. තේරුණාද? මොකද්ද කරන්නේ? උපක්‍රමේ මොන ලෙසද හඳුන්වන්නේ? මේ ප්‍රශ්නේ අහන ස්වභාවයෙන් පොඩි අඩුවක් තියෙන්නේ නැතුවම නොවේ. විද්‍යුත් තැපැල් පණිවිඩයේ රහස්‍ය භාවය රැක ගැනීමට යොදා ගන්න උපක්‍රමය. නැත්තම් භාවිතා කළ හැකි උපක්‍රමයක උන තව ටිකක් මීට වඩා සාධාරණ අපිට දැනෙනවා. කමක් නැති මේ අදහස එන්න ඕනේ. ලෙස හඳුන්වන්නේ මොකද්ද? රහස්‍යතාවය රැක ගන්න අපි මොකද්ද කරන්නේ? අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය වඩා හොඳයි. රැක ගැනීමට යොදා ගන්න නෙවෙයි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය මොකද්ද? පාස්වර්ඩ් එක පාවිච්චි කරන්න ඕනේ. පාස්වර්ඩ් කියන්නේ මොනවද? මුරපද. නැත්තම් මොනගුල්ද අගුල්පද. නේ? මුරපදයක් පාස්වර්ඩ් එකක්. නැත්නම් මුරපදයක් අගුල්පදයක් කියන එක මම විතරයි දන්නේ. ඒ නිසා මගේ පාස්වර්ඩ් එක මම විතරක් නම් දන්නේ. මට ලැබෙන ඊමේල් පණිවිඩය රීඩ් කරන්න පුළුවන් මට පමණයි. කාටවත් කියවන්න බෑ. පැහැදිලිද? එහෙනම් මුරපද නැත්නම් අගුල්පද කියන්නේ තෝකමයි. පාස්වර්ඩ් කියන එකමයි. ඊළඟට එම අවුරුද්දෙම 29 වෙනි සප්ලයි ටයිප් එකේ ප්‍රශ්නේ 29 වෙනි ප්‍රශ්නේ අන්තර්ජාලය හා ලෝකව්‍යාප්ත වෙබ් තාක්ෂණය පදනම් කරගෙන ආයතනයක් තුල පවත්නා ජාල සම්බන්ධය. අන්තර්ජාලය හා ලෝකව්‍යාප්ත වෙබ් world wide web තාක්ෂණය පදනම් කරගෙන ආයතනයක් තුල පවත්නා ජාල සම්බන්ධය හිස්තැනක් ලෙස හඳුන්වනවා. හිතන්න පුළුවන්. එක පාට මේක කියද්දී අර ඕගොල්ලෝ කියන්නේ කරකවල ඇතරිය වගේ කියලා ඒ වගේ වෙනවා. නමුත් බොහොම ඉවසීමෙන් තමන් විශ්වාසයෙන් නෑ මට මේක තේරෙනවා. මම විෂය නිර්දේශ හරියට කළා. මට පුළුවන් මට කරන්න බැරි දෙයක් නෑ. කියන විශ්වාසයෙන් නැවත කියන උතර තේරෙනවා. අන්තර්ජාලය හා ලෝකව්‍යාප්ත වෙබ් world wide web තාක්ෂණය පදනම් කරගෙන ආයතනයක් තුල අන්න වැදගත්ම දේ ආයතනයක් තුල පවත්නා ජාල සම්බන්ධයක්. එහෙනම් ආයතනයක් තුල එක්කෝ විවිධ අංශ අතර නැත්නම් ප්‍රධාන කළමනාකරුවන් අතර පණිඩුව මාරුවක් කරනවා. මොකද්ද? ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙනවා. ඒ නිසාම ලෝකව්‍යාප්ත වෙබ් වලට ගිහිල්ලා තොරතුරු ගන්නත් පුළුවන්, තොරතුරු දෙන්නත් පුළුවන්. පිටස්තර අයට බෑ. ආයතනයක් තුල විතරයි නේ. එක්ක ශාඛා අතර. ශාඛා 10ක් නම් ශාඛා 10 කළමනාකරු 10 දෙනා ජාලගත වෙලා ඉන්නවා. ඒ 10 දෙනාටම ඉන්ටර්නෙට් කනෙක්ෂන් තියෙනවා. world wide web වලට ගිහිල්ලා ලෝකව්‍යාප්ත වෙබ් අඩවි තුල තියෙන තොරතුරුට ළඟා වෙන්න පුළුවන්. පිටස්තරයට එන්න බෑ. මොකද්ද? අභ්‍යන්තර ජාලය. මතකයිනේ ඉන්ට්‍රානෙට් කියන්නේ අභ්‍යන්තර ජාලය. මේකටම ව්‍යාපාර වලට දැඩි සමීප සම්බන්ධයක් ඇති. බැංකු වල කළමනාකරු, ප්‍රධාන නීති උපදේශකයා, ප්‍රධාන සැපයුම්කරුවා වැනි කීප දෙනෙකු සම්බන්ධ කරගත්තොත් එයාලට පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේක බාහිර ජාලය වෙනවා. එක්ස්ට්‍රානෙට් වෙනවා. එහෙනම් මේ කියන්නේ ඉන්ට්‍රානෙට් වරහන් ඇතුළේ මොකද්ද? අභ්‍යන්තර ජාලයකවත් හරි. අභ්‍යන්තර ජාලය. දැන් ඇත්තටම මේකේ නියම සිංහල වචනේ අභ්‍යන්තර ජාලය තමයි. තේරුණාද? අභ්‍යන්තර ජාලය තමයි මේකේ නියම තේරුම තියෙන්නේ. නමුත් වැඩිපුර පේපර් එකේ යූස් වෙන්නේ මොකක් කියලාද? ඉන්ටර්නෙට් කියලා. හරිනේ. ඊළඟට 2008 වර්ෂයේ ආපු 30 වන සැපීම් වර්ගයේ ප්‍රශ්නේ. 2008 ආපු 30 වන සැපීම් වර්ගයේ ප්‍රශ්නේ. learnnet.com .com තමයි වැදගත් වෙන්නේ.
.com යනු ප්‍රසිද්ධ වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවිය කොම් යන්නෙන් අදහස් කරනුවේ හිස්තනය. මොකද කොම් කියන්නේ. මේක වෙබ්සයිට් ඇඩ්‍රස් එකක කොම් දාන්නේ. කොම් කියන්නේ කොමර්ෂල් බිස්නස් කියන එක ළමයි. කොමර්ෂල් බිස්නස් කියන එක. මොකද්ද? වාණිජ්‍ය ව්‍යාපාරයක් කියන එක. ලාභ අරමුණෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාරයක www ඇඩ්‍රස් එකේදී අනිවාර්යයෙන්ම දානවා කොම් කියලා. තේරෙනවද? කොම් ආවේ නැත්නම් ඒක වාණිජ්‍යමය. ඒ කියන්නේ ලාභ අරමුණෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් නෙවෙයි. එහෙනම් මේ කියන්නේ වාණිජ්‍ය ව්‍යාපාරයක් යන්නේ. වාණිජ්‍ය ව්‍යාපාරයක් කියන එක තමයි මේ අදහස් කරන්නේ. වාණිජ්‍ය ව්‍යාපාරයක් යන්න. නැත්නම් කොමර්ෂල් බිස්නස් කියන එක. කොමර්ෂල් බිස්නස් කියන එකේ තමයි මේ කොම් අරන් තියෙන්නේ. කොම් අරන් තියෙන්නේ ඒකේ. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2012 නව නිර්දේශයට ආපු 40 වෙනි ප්‍රශ්නේ ආ කොටස. 40 වෙනි ප්‍රශ්නේ ආ කොටස. පුද්ගලයෙකු හෝ ආයතනයක් අන්තර්ජාල පහසුකම් ලබාගත යුතු වන්නේ හිස්තනක් මාර්ගයෙන්. පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක. අපිට අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා ගන්න ඉපේ. ඒ කියන්නේ අන්තර්ජාලය කියන්නේ ලෝක ව්‍යාප්ත දැවැන්තම පරිගණක ජාලයනේ. ලෝකේ ව්‍යාප්ත දැවැන්තම පරිගණක ජාලය. ලෝකේ ව්‍යාප්ත දැවැන්තම පරිගණක ජාලය. නැත්නම් ලෝකේ විශාලතම වැන් එක. මොකක්ද වැන් කියන්නේ? වයිඩ් ඒරියා නෙට්වර්ක් එක. පුළුල් ශ්‍රේෂ්ඨ ජාලය. ඒතර මේක හරියට පරිගණක භාවිතා කරන්නන්ගේ ක්ලබ් එකක් හා සමානයි. සමාජයක් ඇසෝසියේෂන් එකක් හා සමානයි. එහෙනම් මේ ක්ලබ් එකට අපි බැඳෙන්න ඕනේ. බැඳුනොත් තමයි මේ ක්ලබ් එකේ අපිට පුළුවන් පරිගණක යොදාගෙන තොරතුරු හුමාරු කරගන්න. එහෙනම් අපි සමාජිකෙක් වෙන්න ඕනේ. සමාජිකත්වය ලබන්න ඕනේ. ලබලා අපිට වෙනම අපිට මේක සම්බන්ධතාවයක් අරගෙන අපිට ලිපිනයක් ලබා ගන්න ඕනේ. තේරුණාද? ඒක ලබා ගන්න කොහෙන්ද? අන්තර්ජාල සේවා සපයන ආයතනයකින්. ඉන්ටර්නෙට් සර්විසස් ඉන්ස්ටිටියුට් එකකින්. එහෙනම් අන්තර්ජාල සේවා සම්බන්ධතා ලබා දෙන ආයතන තියෙනවා. අපි ඒකෙන් තමයි සම්බන්ධතා ලබා ගන්නට ඕනේ. එහෙනම් අන්තර්ජාල සේවා සපයන ආයතනයක් මාර්ගයේ තමයි සම්බන්ධය ගන්න ඕනේ. පැහැදිලිනේ? ඊළඟට 2012 පැරණි නිර්දේශය. අර නවනේ පැරණි නිර්දේශේ ආපු 27 වෙනි සැපීම් වර්ගයේ ප්‍රශ්නේ. 27 වෙනි සැපීම් වර්ගයේ ප්‍රශ්නේ. sannivedana ක්‍රියාවලියේ පණිවිඩය මාධ්‍ය හරහා ලැබීම සම්බන්ධ මූලිකාංග වනුයි. sannivedana ක්‍රියාවලියේ කියන්නේ sannivedana පද්ධතිය මතකනේ. පණිවිඩේ මාධ්‍ය හරහා ලැබීමත් තේරුම් ගන්න ආකාරය. මතකනේ මාධ්‍යයක් කරා පණිවිඩ ලබා දෙන ආකාරය ආකේතනය. එන්කෝඩින්. මාධ්‍යයක් කරා පණිවිඩ ලබා ගැනීම සහ තේරුම් ගන්න ආකාරය ඩිකෝඩින්. මොකද්ද? විකේතනය. විකේතනය නැත්නම් විසංකේතකරණය. විකේතනය. ඊළඟට 2012 පැරණි නිර්දේශයේ මේ අවුරුද්දේම අහපු 40 වන සැපීම් වර්ගයේ ප්‍රශ්නේ. 40 වන සැපීම් වර්ගයේ ප්‍රශ්නේ. 40 වන සැපීම් වර්ගයේ ප්‍රශ්නේ. ලිපි ලේඛන ටෙක්ස්ට්, හඬ වොයිස්, චලන රූප ඇනිමේෂන් යනාදී මාධ්‍ය දෙකක් හෝ වැඩි ගණනක් ඒකාබද්ධ කිරීම සඳහා පහසුකම් සලසන පරිගණක තාක්ෂණය හඳුන්වන්නේ මොන නාමයෙන්ද? මාධ්‍ය දෙකක් හෝ වැඩි ගණනක්. එක්ක ලිපි ලේඛන, එක්ක විවිධ හඬවල්. තේරෙනවද? ඒක කියන්නේ භාෂක විදියට. එහෙම නැත්නම් චලන රූප යනාදී මාධ්‍ය දෙකක් හෝ වැඩි ගණනක් ඒකාබද්ධ කිරීම සඳහා පහසුකම් සලසන පරිගණක තාක්ෂණය මොකක්ද? මල්ටිමීඩියා. බහුමාධ්‍ය. දැන් මල්ටිමීඩියා තියෙන අපි දැන් ඔය
අපේ භෞතික දේශනවලදී ළමයිට වැදගත් දේවල් අපි වීඩියෝ ක්ලිප් දාලා පෙන්නන්නේ තේරෙනවද? ඒකේ රූප තියෙනවා, චලන රූප තියෙනවා, හඬ තියෙනවා, විවිධ ලිපි ලේඛන පෙන්වුම් කරනවා නේ. ලිපි ලේඛන, වචන, පද තේරෙනවද? චලන රූප සියල්ලම තියෙනවා. මොකද්ද? බහුමාධ්‍ය මල්ටිමීඩියා. බහුමාධ්‍ය 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 පහසුකම්. මල්ටිමීඩියා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේ 2014 නව නිර්දේශයට ඇති ආපු 35 වෙනි සැපීම් වර්ග ප්‍රශ්නය. 2014 නිව් සිලබස් එකේ 35 වන ප්‍රශ්නය. 35 වන ප්‍රශ්නය. ඒකේ කොටස් දෙකක් තියෙනවා. දැන් සාමාන්‍ය හිමිත කොටස් දෙකක් අහනවනේ. අයන්න හිස්තනක් සහ හිස්තනක් යනු සඵලදායි පණිවිඩයක් සකස් කිරීමේදී සැලකිය යුතු සාධක දෙකකි. යකද දැන් මේවා එකපාරට ආපු ගමන් ළමයා මොකද වෙන්නේ? අර කියන්නේ ඔයගොල්ලෝ කියන්නේ කරකවල ඇතරේ වගේ වෙනකොට එහෙම වෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. අපි සංනිවේදනයේ පාඩම දැන් මේ ප්‍රශ්නේ කියවනකොටම අපට සංනිවේදන මූලධර්ම වලට ඔළුව වැඩ කරන්න ඕනේ. අපේ සිත සංනිවේදන මූලධර්ම සමහරට ඈත තියෙන්නේ. ඈත වුණාට අපේ සිත ටග්ගාලේ මූලධර්මයට ගිහිල්ලා ඒ මූලධර්ම අරන් එන්න ඕන. අරන් ගිහලා අපේ මනසට දෙන්න ඕනේ. හිස්තනක් සහ හිස්තන යනු සඵලදායි පණිවිඩයක් සකස් කිරීමේදී සැලකිය යුතු සාධක දෙකකි. දැන් සඵලදායි සංනිවේදනයක් වෙන්න මොකද්ද වෙන්න ඕනේ? පණිවිඩය කෙටි වෙන්න ඕනේ. නේ? සංක්ෂිප්ත වෙන්න බෑ. අනවශ්‍ය දීර්ඝ වුණොත් ඒ පණිවිඩය සඵලදායක නෑ. කවුරුත් පරිශීලනය කරන්න කැමතිත් නෑ. අනික සරල වෙන්න ඕනේ. ඒ කියන්නේ බරසාර වචන නැතුව සරල භාෂා ශෛලියක අනුගමනය කරන්න ඕනේ. අනිත් එක කිව්වා කෙටි වෙන කතාව ලියුනේ. අනිත් එක තමයි නිවැරදි වෙන්න ඕනේ. නිවැරදි වෙන්න බෑ. නිවැරදි විෂය කරුණු තියෙන්න ඕනේ. අසත්‍ය තොරතුරු තියෙන්න බෑ. අනිත් එක සම්පූර්ණත්වය. ඒ කියන්නේ ප්‍රතිඋත්තරයක් දෙන්න නම් ප්‍රතිචාරයක් දක්වන්න නම් අපිට ප්‍රතිචාරයක් දක්වන තරම් අවශ්‍ය සම්පූර්ණ තොරතුරු තියෙන්න ඕනේ. සම්පූර්ණ තොරතුරු නැත්නම් තොරතුරු භාගෙට නම් තියෙන අපි උත්තර දෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ උත්තර වලින් කැමැති දෙකක්. මේකට නිශ්චිත දෙකක් කියලා නැහැ. තේරෙනවද? සඵලදායි සංනිවේදනයක ගුණාංග මේ අහන්න තේරෙනවනේ. සඵලදායි සංනිවේදනයේ ගුණාංග. ඒ ගුණාංග දෙකක්. ඒක ලියන්න පුළුවන් අපිට සංක්ෂිප්ත බව. නැත්තම් කෙටි බව. සංක්ෂිප්ත බව. සහ තව මොනවද? පැහැදිලි බව. පැහැදිලි බව. තව ඔන්න ලියන්න පුළුවන් සරල බව. සරල බව. තව ඔන්න ලියන්න පුළුවන් පූර්ණත්වය. මම හතරක් ලිව්වා. මේ හතරේ ඕනම දෙකක් හරි. පූර්ණත්වය. සංක්ෂිප්ත බව හෝ පූර්ණත්වය ලියුවොත් කමක් නැහැ. එක්කෝ පැහැදිලි බව හෝ පූර්ණත්වය ලියුවොත් කමක් නැහැ. එක්කෝ සංක්ෂිප්ත බව හා සරල බව ලියුවොත් කමක් නැහැ. එක්කෝ සරල බව හා පූර්ණත්වය ලියුවොත් කමක් නැහැ. ඕනම දෙකක්. හරිනේ? හරියටම දෙකක් නෙමෙයි මේකේ තියෙන්නේ. කීපයක් තියෙනවානේ. මතකනේ? සඵලදායි පණිඩු හුමාරුවක් වෙන්න තිබුණු ගුණාංග. සංක්ෂිප්ත බව, පූර්ණත්වය, පැහැදිලි බව, සරල බව, නිවැරදි බව. නිවැරදි බවත් අවශ්‍යයි නේ. ආචාරශීලී බව ඒවල් ලියන්න පුළුවන්. right. ආයන්. ඒකට ලකුණු කියලා වෙන එකක් ලැබෙනවා. මේ කොටස් දෙකක් ලියුවම ලකුණු භාගය ගන්න එකක් ලැබෙනවා. දැන් මේ අවුරුද්දේ මම හොඳින් නිරීක්ෂණය කළා. අපි දැන් ඕගොල්ලෝ මේකේ කරුණු දෙකයිනේ ලියන්නේ. එකක් වැරදි කියලා, එකක් හරි. ප්‍රශ්නයන්නේ හරි කියලා ලකුණු භාගයක් හම්බ වෙනවා. හරි එකට ලකුණු භාගයක් හම්බ වෙනවා. දැන් මුල්ම කාලේ එහෙම දුන්නේ නැහැ ලකුණු. හිස්තැන් දෙකක් නම් එකම ප්‍රශ්නේ එකක් වැරදි නම් ලකුණු බිඳුව. දෙකම හරියනවා. දැන් එහෙම නෑ. දැන් එකක් හරි සාමාන්‍ය ලකුණු දෙනවා. නමුත් ඒ වාසිය ගැන හිතන්න එපා. තමන් හිතන්න අපි හරියටම උත්තර දෙකම ලියන්න ඕන කියන මානසිකත්වෙම ඉන්න. ආයන්. ඒ ප්‍රශ්නේම ආයන්න. ආයතනයක මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විසින් සෙසු කළමනාකරුවන් ඇමතීම හිස්තනක් මෙන්ම හිස්තනක් සංවේදන ක්‍රමයකි. ආයතනයක මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම තියෙනවනේ විධිමත් ආයතන. ඒ රැස්වීමේදී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා CEO Chief Executive Officer
සෙසු කළමනාකරන අමතනවා. අමතනව නම් මේක ලිඛිතද වාචිකද මුලින් වාචිකයි. අභ්‍යන්තරද බාහිරද අභ්‍යන්තර බාහිර සම්බන්ධයක් නැහැ. එහෙනම් වාචික අභ්‍යන්තරනේ අනිවාර්යෙන් වෙන්න ඕනේ. වාචික ඒ වගේම අභ්‍යන්තර. එහෙම නැත්නම් මෙතනට දානවා අභ්‍යන්තරයේත් ප්‍රශ්නයක් නැහැ. මාරු වුණාට කමක් නැහැ. ඒක හිතන්නේ නැහැ තරම්. අභ්‍යන්තර මෙතන දාන්න පුළුවන් වුණා වාචික ඒත් හරි. කොහොම හරි ලියවෙන්න ඕනේ. තේරුණානේ? අභ්‍යන්තර වාචික එක්කෝ වාචික අභ්‍යන්තර. ඊළඟට 2015 වර්ෂයේදී යොමු වෙච්ච 35 වන සැපීම් වර්ගයේ ප්‍රශ්නේ. 35 වන සැපීම් වර්ගයේ ප්‍රශ්නේ. ආයතනයක හදිසි පිටවීමේ දොරටුව emergency exit හදිසි පිටවීමේ දොරටුව පෙන්වන ඊතලය. emergency door එකක් තියෙන සාමාන්‍ය ඊතලයක් දාලා පෙන්වනවනේ. හදිසියක නැත්නම් මොකද්ද බලලා අපි දැන් දොරවල් හොයනවා හදිසි. ගිනි ගැනීමක් වුණා කියන්නකෝ. දැන් අපට ඕනේ මේ බිල්ඩින් එක තුල ඉක්මනින් පිට වෙන්න. අපි හොයනවා හදිසි දොරටුව. මොකද ප්‍රධාන දොරටුව දින් තව ටිකක් ඈත අපි එතනට යන්න බෑ ඉක්මනින් පිට වෙන්නේ. එහෙනම් අපිට ඒක ඊතලයක් දාලා පෙන්눔 කරනවා. හදිසි දොරටුව පෙන්වන ඊතලයේ සහිත පුවරුව හිස්තරක් හා හිස්තරක් සංයෝජන ක්‍රමයක් වශයෙන් සැලකිය හැකි අතර. මොකක්ද ඒකෙන් කියන්නේ? හදිසි දොරටුව පෙන්වන ඊතලයේ සහිත පුවරුව. පුවරුවන්නේ මොකක්ද ඒක? සංඥානේ ලිඛිතත් නෙවෙයිනේ. ලිඛිත කිව්වත් ලකුණු දුන්න හැබැයි මේ අවුරුදු ලිඛිත කිව්වත් ලකුණු දුන්නා. ඒක සංඥානේ නැත්නම් සංකේත. සංඥා සංකේත. සංකේත යන්නේ. ඒ වගේ මේක මොකද්ද? මොන සංයෝජන ක්‍රමයක්ද? අභ්‍යන්තරයි. ඒ ආයතනය තුලනේ. ඒ නිසා අභ්‍යන්තර අනිත් එක සංඥා නැත්නම් සංකේත නැත්නම් ලිඛිත. ලිඛිත වලටත් ලකුණු දුන්නා. නමුත් වඩා හොඳ අමතක කරන්නේ මොකද ඊතලයක්නේ. ඒක සංකේතයක් නැත්නම් මේ සලකුණක් නේ. එහෙනම් පුවරුව අභ්‍යන්තර හා ලිඛිත කිව්වත් ලකුණු දුන්නා ලිඛිත. එහෙම නැත්නම් සංකේත. සංඥා සංකේත කොට ඇති. සංකේත. සංනිධන ක්‍රමයක් වශයෙන් සැලකිය හැකි අතර ආයතනයේ විසින් පාරිභෝගිකවට යවන ලද ලිපිය. ආයතනයෙන් තමන්ගේ පාරිභෝගිකේ ගනුදෙනුකරු ලිපියක් යව මොන හරි දෙයක් කියන්නේ. ඒ ලිපිය මොකක්ද? බාහිරනේ. මොකද පාරිභෝගිකයනේ පිටස්තරෝනේ බාහිරයි. ඒ වගේ මොකක්ද ඒක? ලිඛිතයි. අනිවාර්යයෙන්ම ලිඛිතයි. බාහිර හා ලිඛිත සංනිවේදන ක්‍රමයකි. පැහැදිලිනේ මෙන්න මේ කාරණා දෙකම නිර්වුල් වෙන්න මේ වගේ ප්‍රශ්න. දැන් මේකෙත් මේ කොටසක් හරින ලකුණු දුන්නා. නමුත් ඒක ඒ වාසිය 100%ක් හිතන්න එපා. ගිණුම් කරන අපි ඉගෙන ගන්න ප්‍රූඩන්සි කන්සෙප්ට් එක විචක්ෂණ සංකල්පේ අනුව වාසි වුණොත් තමයි ගිණුම් ගත කරන්නේ. වාසි වෙනකන් ගිණුම් ගත කරන්නේ නැහැ. අවාසි කල්යතු ගිණුම් ගත කරනවා. අන්නේ කන්සෙප්ට් එක අපි මෙතන අනුගමනය කරන්න ඕනේ. අපි දෙකම නැත්තම් ලකුණු දෙන්නේ නැහැ කියන විශ්වාසයෙන් දෙකම හරියට ලියන්න ඕනේ. පැහැදිලිද? රයිට්. දැන් පෙරණ මේ වගේ ඒවා ලේසි වුණාට මේ වගේ අපි උත්තර ලියන්න sannivedanaye අර සෑම අස්සකරනේ සෑම අතුපතර අපි ගිහිල්ලා ස්පර්ශ කරලා විෂය කරුණු දැහැගෙන තියෙන්න ඕනේ. අපි ඊළඟට බලමු 2018 වර්ෂයේ 36 වන විභාග ප්‍රශ්න. 2018 වර්ෂයේ 36 වන විභාග ප්‍රශ්න වශයෙන් ආවේ අයන්න. අදහසක් කිසියම් පණිවිඩයකට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. අදහසක් කිසියම් පණිවිඩයකට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය හිස්තැනක් නමින් හඳුන්වන අතර පණිවිඩලාභියා විසින් එම අදහස පරිවර්තනය කරගන්නා ක්‍රියාවලිය හිස්තැනක් වේ. දැකද මේ ප්‍රශ්නේ මේ පරිහරණය කරන වචන අතර අපි අමාරු වෙනවා. මේ ප්‍රශ්නෙට භාවිතා කරපු වචන මාලාවත් එක්ක තමයි මේ ප්‍රශ්නේ අපිට හොල්මන් කියලා වෙන්නේ. හොල්මන් කියලා බෝල හිතන්නේ. අමාරු කියලා හිතෙන්නේ. මේක අමාරු නෑ. අදහසක් කිසියම් පණිවිඩයකට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. දැන් මම ළඟ තියෙන අදහසක් මම කිසියම් මාධ්‍යයක් යොදාගෙන මම පණිවිඩයක් බවට පත් කරනවා. දැන් මම මේ කරන්නේත් ඒකනේ. මම ළඟ ඔබේ උසස් පෙළ මට්ටමට අවශ්‍ය තියෙන මා සතු විෂය දැනුම මම මේ යම් කිසි මාධ්‍යයක් ඉලෙක්ට්‍රොනික මේවලම් මාධ්‍යයක් යොදාගෙන මම ඔබ අතර පත් කරනවා මේ ලංකා ප්‍රධාන සහ ප්‍රසිද්ධම සමාජ ජාලයක් ඔස්සේ. මොකක්ද ඒ කියන්නේ?
ආකේතනේ. හරිනේ. පණිවිඩයක් මාධ්‍යයක් කරා ලබා දෙන ආකාරයෙන් මම කරන්නේත් ඒකම ආකේතනේ. ඊට පස්සේ ඔබන අතර පණිවිඩ ලාභියා විසින් එම අදහස පරිවර්තනය කරගන්නා ක්‍රියාවලිය. පණිවිඩ ලබන්නා විසින් එම පණිවිඩ ලබා ගැනීමයි තේරුම් පරිවර්තනය කරගන්නවා කියන්නේ තමන් තේරුම් ගන්න ආකාරය. මොකක්ද විකේතනේ. අපි දන්න එකමයි. දැන් මේ අදහස් දෙකෙන් කියවෙන දේ හරියට අපි සූක්ෂමව තේරුම් ගත්තේ නැත්නම් සමහරට ඕගොල්ලෝ මෙතන නිරුත්තර වෙනවා. එක්ක උත්තර ලියන්නේ නැහැ. නැත්නම් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ඔබ ලියන්නේ වෙන උත්තර දෙකක්. පරිස්සම් වෙන්න ඕනේ. තේරුණාද? එහෙමනම් මුල් එකට එන්නේ ආකේතනය. හඳුන්වන අතර දෙවෙනි එකට මොකද්ද? විකේතනය. විකේතනය. පැහැදිලිනේ? ඊළඟට අපි බලමු 2020 පේපර් එක යොමු වෙච්ච 34 වන ප්‍රශ්නය. 2020 පේපර් එක යොමු වෙච්ච 34 වන ප්‍රශ්නය. ආයන් වශයෙන්. ඒක ආයන් තිබුණු වෙන ප්‍රශ්නයක් ආයන්. ශ්‍රී ලංකාවේ රාජ්‍ය තොරතුරු මහජනයාට ලබා දීම සඳහා පිහිටුවා ඇති ආයතනය. හිස්තැනක් වන අතර එහි දුරකථන අංකය හිස්තැනක් වේ. ජනප්‍රිය ආයතනයක්නේ. රාජ්‍යංශෙන් මෑත කාලේ පිහිටලා තියෙන රාජ්‍ය ආයතනය. ඒ ආයතනයේට තියෙනවා බොහෝ තැන්වල රාජ්‍ය පෞද්ගලික වැදගත් ස්ථාන. කියන්නේ මහජනයාට සේවයක් කරන මහජනයාට වැඩක් වෙන බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ස්ථානවල නම ලිපිනේ දුරකථන අංක විස්තර තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේ බලාධිකාරයට දුරකථන ඇමතුමක් දාලා හරි ගිහිල්ලා හරි අපිට අහගන්න මෙන්න මේ ආයතනයේ තියෙන්නේ කොහෙද? මේ ආයතනයේ කාර්යභාරයෙන් මොනවද? මේ ආයතනයේ අපිට මේ ආයතනයෙන් අපිට අසාධාරණයක් වුණා. අපිට මේ ආයතනය සම්බන්ධයෙන් පැමිණිලි කරන්න ඕන කොතනටද? අන්න ඒගොල්ලෝ අගල් තොරතුරු කියන. තේරෙනවද? මොකද්ද? මේ නිසා මේක හරි වැදගත්. මොකද අපේ ජීවිත කාලය තුලත් මේක අපි කරනවානේ. දැන් ඔයාලා පවෝ කරනවද ගෙදර? අපිට කාගේ හරි අසාධාරණයක් වුණා අපි බලනවා කාටද මේක කම්ප්ලේන්ට් කරන්න පුළුවන්. ටක් ගාලා අපිට මේක net එකෙන් හොයාගන්න පුළුවන්. එහෙමනම් ශ්‍රී ලංකාවේ රාජ්‍ය තොරතුරු මහජනයාට ලබා දීම සඳහා පිහිටුවා ඇති ආයතන. විශේෂයෙන්ම රාජ්‍යාංශීය ආයතනවල කාර්යාලය, ඒගොල්ලන්ගේ දුරකථන අංක, ෆැක්ස් නම්බර් ඒ වගේ. ආයතනයේ හිස්තැනක් වන අතර මොකක්ද ආයතනය? ජාතික මොකද කියන්නේ? මොකක්ද ආයතනය? මේක අපේ මුළු ජීවිතවලටම සම්බන්ධයිනේ. අපි හිතමු ඔබට වෙලෙන්දෙක්ගෙන් බාල භාණ්ඩයක් ලැබුණා. නැත්තම් හානි වෙච්ච ඩැමේජ් භාණ්ඩයක්. ගෙදර ගෙනාන් පස්සේ දකින්න ඒක ආපහු ගිහලා බාර දෙනවා. සල්ලි ඉල්ලනෝ දෙන්නේ නැහැ. හරිද? වෙන භාණ්ඩයක් අර ගන්න දෙයක්වත් නැහැ. දැන් ලොකු පීඩනයක්නේ. ඒගොල්ලන්ගේ වරදනේ. දැන් මේකට කම්ප්ලේන් කරන කාට සාහනයක් ගන්න? පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට. කම්ප්ලේන් කරලා අපිට තොරතුරක් නැහැ. ලිපිනය දන්නේ නැහැ. ඊමේල් ඇඩ්‍රස් එකක් දන්නේ නැහැ. දුරකථන අංකයක් දන්නේ නැහැ. ඔය තොරතුරු ගන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකක්ද? මේකෙන් ගන්න පුළුවන්. දැන් අපි තුමු ඕගොල්ලෝ අපේ දමු විශ්‍රාම යන ඕගොල්ලන්ගේ ගෙදර කවුරු හරි විශ්‍රාම යනකොට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඩොකියුමන්ට් සෙට් එකක් විතර බාර දෙන්න. දීලා කිසි පිළිතුරක් නැහැ. දැන් මාස ගණනක් ගිහිල්ලා පෙන්ෂන් උත් නැහැ. දැන් පඩිත් නැහැනේ කොහොමද? ඔබට අවශ්‍ය වෙනවා පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එක සම්බන්ධ කරගෙන ඔබට දැන් අංකයක් දෙනවනේ. අංකයට අදාළ ෆයිල් එක දැන් සැකසෙමින් තියෙනවද? සැකසෙලා ඉවරද? කොතනද තියෙන්නේ කියලා දැනගන්න. ඒක පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකේ ටෙලිෆෝන් නම්බරේ කොහොමද හොයාගන්නේ? මේ ආයතනේ. ඔය වගේ විශේෂයෙන්ම රාජ්‍යාංශයේ තොරතුරු, පෞද්ගලිකාංශයේ තොරතුරු ගන්න පුළුවන්. තේරෙනවද? මොකද්ද ගන්න? රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය. මොකද්ද ආයතනේ? රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය. මේකට ඔබට පුළුවන් ඕනම දුරකථනයකින් දුරකථන ඇමතුමක් දීලා කියන මට කරුණාකර පාරිභෝගික අධිකාරියේ ටෙලිෆෝන් නම්බරේ නැත්නම් ඇඩ්‍රස් එක දෙන්න බැරිද? මට ප්‍රමිති ආයතනයේ ඇඩ්‍රස් එකයි ටෙලිෆෝන් නම්බරේ දෙන්න බැරිද? ඒගොල්ලෝ දෙනවා. ටක් ගාලා. තේරෙනවද? ජාතික තොරතුරු කේන්ද්‍රය. ජාතික තොරතුරු කේන්ද්‍රය. ජාතික තොරතුරු කේන්ද්‍රය. ඒ දුරකථන අංකය මොකද්ද? හැමෝම දන්න එකක්. මොකද්ද? 19යි 19. 19යි 19 තමයි දුරකථන අංකය. එන්න 19යි 19ට කතා කරලා ඔබට පුළුවන් ඕනම රාජ්‍ය ආයතනයක විස්තර ලබා ගන්න. ඒ වගේම සීලුම දේවල් නෙවෙයි ප්‍රධාන පෞද්ගලික අංශය ආයතන තොරතුරු ගන්න පුළුවන්. 19. රයිට්. ඊළඟට අපි බලමු මේ තියෙන්නේ
ආදර්ශ ප්‍රශ්න කීපයක් සාමාන්‍ය දුරකථන පද්ධතිය මේ තියෙන ආදර්ශ ප්‍රශ්න හරිනේ අපි නම් කරමු ආදර්ශ ප්‍රශ්න කියලා නැත්නම් අනුමාන ප්‍රශ්න ආදර්ශ ප්‍රශ්න ආදර්ශ ගැටලු පළවෙනි එක සාමාන්‍ය දුරකථන පද්ධතියක් මගින් ලිපි හා චිත්‍ර අඩංගු ලියවිලි යැවිය හැකි විද්‍යුත් ක්‍රමය MMS මල්ටිමීඩියා මෙසේජින් සර්විස් ක්‍රමය ලෙස හැඳින්වේ. තේරුණාද? සාමාන්‍ය දුරකථන පද්ධතියක් මගින් ලිපි හා චිත්‍ර අඩංගු ලියවිලි යැවිය හැකි විද්‍යුත් ක්‍රමය හඳුන්වන්නේ මොකක් කියලාද? MMS කියලායි. MMS කියලායි. තේරුණාද? ඒකේ නම මල්ටිමීඩියා මෙසේජින් සර්විසස්. තේරුණාද? ඒ කියන්නේ මොකක්ද? මල්ටිමීඩියා මෙසේජින් සර්විසස්. ඒ කියන්නේ මොකක්ද? මල්ටිමීඩියා බහුමාධ්‍ය මොකක්ද? බහුමාධ්‍ය පණිවිඩ මාරු ක්‍රමය. නැත්නම් බහුමාධ්‍ය පණිවිඩ සේවා ක්‍රමය. මල්ටිමීඩියා. තේරුණාද? ඒ කියන්නේ අපිට සාමාන්‍ය දුරකථනයකින් පවා ස්මාර්ට් ජංගම දුරකථනයකින් අපිට පුළුවන් යම් ලිපි චිත්‍ර යම් කිසි ෆොටෝ එකක් නේ අපි ඔයගොල්ලන්ගේ සුරතල් සතේගේ ෆොටෝ එකක් තව කාට හරි යවන්න ඕන නම් අන්න ඒ වගේ යවන්නේ ඒකට කියන්නේ MMS ක්‍රමය නැත්නම් මල්ටිමීඩියා මෙසේජින් සර්විසස් ක්‍රමය. එතකොට මේක උත්තරේ අපි ගහලම තියෙනවා මේකේ සිංහල නම් මොකක්ද? උත්තරේ දීලා print කරලම තියෙනවා සිංහල නම් මොකක්ද? සිංහල නම තෝරන ලිව්වොත් මේකට ලකුණු ලැබෙනවා. සිංහල නම් මොකක්ද? බහුමාධ්‍ය නේ මල්ටිමීඩියා බහුමාධ්‍ය පණිවිඩ සේවය ඒ සිංහලෙන්ම ලියනවා නම් බහුමාධ්‍ය පණිවිඩ සේවය. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ආදර්ශ ප්‍රශ්නේ දුරකථනයෙන් බැහැරවන විටක ලැබෙන ඇමතුම් වෙනත් දුරකථනයක් වෙත යොමු කරවා ගැනීමේ පහසුකම් උත්තරේ print කරලම තියෙනවා අනුගාමී ඇමතුම්. හරිනේ? අනුගාමී ඇමතුම්. ඉංග්‍රීසියෙන් නම් call forwarding facility. අනුගාමී ඇමතුම් ලෙස හැඳින්වේ. මේකේ තේරුම දැන් මම නිවසෙන් බැහැර වෙනවා කියන්නකෝ. මගේ නිවසේ ස්ථාවර ස්ථානීය දුරකථන හැවත් ලෑන්ඩ් ෆෝන් එකට එන කෝල් දැන් රින්ග්ස් යනවා කවුරුත් ආන්සර් කරන්නේ නැහනේ. මම දන්නෙත් නැහැ. තේරුණාද? එතකොට මන් ළඟ මේ වොයිස් මේල් සිස්ටම් එකක් නැහැ. හඬ තැපෑලත් නැහැ. හඬ තැපැල් ක්‍රමේ තිබ්බනම් ඒක මේ ඩිස්කට් එකේ ගබඩා වෙනවනේ. මට හවසට ගිහිල්ලා බලන්න පුළුවන්. දැන් ඒතර මොකද මට ඒ කෝල් මිස් වෙනවා. ඒ නිසා මට පුළුවන් නිවසෙන් එළියට එන්න පෙර මගේ දුරකථනයේ ලැබෙන ඇමතුම් මගේ ජංගම දුරකථනයට කනෙක්ට් කරගන්න පුළුවන්. ඒක තමයි මේ අනුගාමී ඇමතුම් කියන්නේ. call forwarding facilities. එහෙම නැත්නම් මම ඔයාලගේ නිවසට එනවා කියන්නකෝ යම් කිසි වැඩකට. මගේ ඇත්තේ හෑන්ඩ් ෆෝන් එකක් නැහැ කියන්නකෝ. මට දැන් මම ඕගොල්ලන්ගේ ගෙදර ෆෝන් එකේ නම්බරය දන්නවා. මට පුළුවන් මං ගෙදරින් එන්න පෙර ඕගොල්ලන්ගේ ගෙදර ෆෝන් නම්බරයට කනෙක්ෂන් එක දාගන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ගේ ගෙදර මං ඉන්න තාක්කල් අපේ ගෙදරට එන ඇමතුම් ටිකත් මොකද එන්නේ? ඕගොල්ලන්ගේ ගෙදර ෆෝන් එකෙන් මට ශ්‍රවණය කරන්න පුළුවන්. හොඳම දෙයක් දැන් මම උනත් පුද්ගලිකව කරනවා. අපි කොහේ ගේ වහලා යනකොට අපි ගෙදර තියෙන ලෑන්ඩ් ෆෝන් එකට එන ඇමතුම් ටික අපි අපේ හෑන්ඩ් ෆෝන් එකට කනෙක්ට් කරගෙන යනවා. අපි කියන්නේ ඩයිවර්ට් කරනවා කියලා. සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ තියෙනකොට ඩයිවර්ට් කරනවා කියලා නේ. ඕකට තමයි අනුගාමී ඇමතුම් කියන්නේ. ඒක කරන්නේ කොහොමද? දැන් එක ටෙලිෆෝන් ක්‍රමවලදී වෙනස්. දැන් ප්‍රධාන එක සීමා සහිත ටෙලිකොම් සමාගමේ ලෑන්ඩ් ෆෝන් එකනේ. ටෙලිකොම් සමාගමේ ලෑන්ඩ් ෆෝන් එක ඔක් කරන්නේ මෙහෙමයි. තරු ලකුණ ඔබනවා. 92 ගහනවා. ආයි තරු ලකුණක් මේව කරනවා. ඊට පස්සේ යන්න අපි දැන් ඒ ෆෝන් එක කනෙක්ට් කරන දුරකථන අංකය ගහනවා. ටෙලිෆෝන් නම්බර් එක ගහනවා. හරියට ටෙලිෆෝන් නම්බර් ගැහුවා. ඊට පස්සේ හෑෂ් කී එක ඉබුවා. හෑෂ් කී එක දැන් කනෙක්ට් වුණා. දැන් මම ගෙදරින් එළියට එනකොට ගෙදර මේක කරන්නේ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකෙන් අපි මේ තරු ලකුණ බටනේ ප්‍රෙස් කරා 92 ගැහුවා. තරු ලකුණ බටන් එක ආයි ප්‍රෙස් කරා. ඊට පස්සේ මගේ හෑන්ඩ් ෆෝන් එකට නම් මගේ හෑන්ඩ් ෆෝන් නම්බරේ ගැහුවා. හෑෂ් කී ගැහුවා. දැන් කනෙක්ටඩ්. දැන් මගේ ගෙදර එන කෝල් ඔක්කොම එන්නේ මගේ හෑන්ඩ් ෆෝන් එකට. එතකොට දැන් මේක ඩිස්කනෙක්ට් කරනකම් දැන් ඉතින් ගෙදරදී කතා කරන්න බෑ. මගේ හෑන්ඩ් ෆෝන් එක තමයි එන්නේ. මට ගෙදර ගිහිල්ලා මේක ඩිස්කනෙක්ට් කරන්න පුළුවන්. ඩිස්කනෙක්ට් කරනකොට නේ. ඩිස්කනෙක්ට් කරනකොට
ඩිස්කනෙක්ට් කරනකොට ප්‍රොසීජර් තමයි හැෂ් කී එක එබුවා ටෙලිෆෝන් නම්බර එක ගැහුවා ආයි හැෂ් කී එක එබුවා දැන් ඩිස්කනෙක්ටඩ්. එතකොට දැන් ගෙදර ෆෝන් එකට එන එක ගෙදරට එනවා. අනුගාමී යුතු මතක තියාගන්න. ඊළඟට තුන්වෙනි ආදර්ශ ගැටලුව ඊමේල් logistic@sinek කියලා දාලා තියෙනවා edu කියලා දාලා තියෙනවා. මේක වැදගත් මොකද්ද? යන්න විද්‍යුත් තැපැල් ලිපින එක. එහි edu යන පදයෙන් අදහස් කරන්නේ මොකද්ද? edu කියන්නේ මොකද්ද? අධ්‍යාපන ආයතනයක් කියන එක. අධ්‍යාපන ආයතනයක විද්‍යුත් තැපැල් ලිපින එක සාමාන්‍යයෙන් අගට දාන්නේ මොකද්ද? education කියන අර්ථයෙන් edu. අනිත් ඒවා දැන් අපි දෙන නම් තමයි මේ දාගන්නේ. අනිත් මේ අධ්‍යාපන ආයතන පොදුවේ ඕනම අධ්‍යාපන ආයතනයක ඊමේල් ඇඩ්‍රස් එක අගට තියෙන්නේ මොකද්ද? edu කියන එකයි. ඒතර ලියන්න ඕන අධ්‍යාපන ආයතනය. අධ්‍යාපන ආයතනයක් යන්නයි. ඊළඟට හතරවෙනි එක sannivedana ක්‍රියාවලියේ පණිවිඩය මාධ්‍ය හරහා ලැබීම සම්බන්ධ මූලිකාංග වුණේ. පණිවිඩය මාධ්‍ය හරහා ලැබීම නැත්නම් ලබා ගැනීමයි තේරුම් ගන්න ආකාරය මොකද්ද? විකේතනය. මාධ්‍ය හරහා ලබා දීම ආකේතනය. ලබා ගැනීම විකේතනය නේ. විකේතනය. විකේතනය. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. දුරකථන මගින් ලැබෙන පණිවිඩ තමන් වෙත සම්බන්ධීකරණය කරනු ලබන විශේෂිත ඒකකය හිස්තැනක් ලෙස හැඳින්වේ. දැන් දුරකථනයක් මගින් ලැබෙන දුරකථන පණිවිඩය මම ළඟ තියෙන විශේෂිත ඒකකයක නැත්නම් දුරකථන සම්බන්ධතා රිසීවරය කියන එකනේ සිංහලෙන්. දුරකථන සම්බන්ධ රිසීවරයකට මට ලබා දෙනවා. හැබැයි ඒකට උත්තර දෙන්න බෑ පණිවිඩය ගන්න විතරයි පුළුවන්. තේරෙනවද? මොකද්ද ඒකකය? පේජරය නේ. පේජ් කියලා කියන්නේ පේජරය. මේ ක්‍රමයට කියනවා පේජ් සිස්ටම්. ඒකට කියනවා පේජරය. ඒක සිංහල දිගනමක් ගත්තොත් දුරකථන පණිවිඩ සම්බන්ධ කරන රිසීවරයක් කියන එකයි නේ. එහෙනම් මෙතන එන්නේ පේජරය. 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 පේජරය නැත්නම් පේජ කියන එක. P A G E R පේජ කියන එකමයි. පේජරය. ඊළඟ ප්‍රශ්නය www කිල් දාලා අන්තිමට නමක් දාලා org උක්තිය යන්න වෙබ් අඩවියක මෙහි org යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? org වත් මොකද ඒ තේරුම? ඕගනයිසේෂන් කියන එක. ඕගනයිසේෂන් කරන අර්ථය තමයි මේ කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ සංවිධානයක් කියන අර්ථය. සංවිධානයක් කියන අර්ථය තමයි මේකෙන් කියන්නේ. කිසියම් සංවිධානයක් නම් අනිවාර්යයෙන්ම දාන්නේ ඕක කියන එකනේ. එතකොට සංවිධානය යන්න. සංවිධානය යන්න. සංවිධානය යන්න තමයි අදහස් කරන්නේ. කියන්නේ ඕගනයිසේෂන් කියන එක. ඕගනයිසේෂන්. ඊළඟට හත්වෙනි ප්‍රශ්නය WWF යන ප්‍රසිද්ධ වෙබ් අඩවියක LK යන්නෙන් අදහස් කරන්නේ මොකද්ද? එහෙනම් LK આવත් එකේ තේරුම මොකද්ද? ශ්‍රී ලංකා කියන එක. ලංකාවේ වෙබ් අඩවියක් කියන එක හඳුනගන්න තමයි අන්තිමට LK දාන්නේ. ඒතර ලංකා කියන එක තමයි LK දාලා තියෙන්නේ. ලංකා. මේව නම් ඔයගොල්ලෝ දන්නවනේ සරලේවන්නේ ලංකා. ඊළඟට අටවෙනි එක www creative නමක් දාලා ගව් යන්න වෙබ් අඩවියකී මෙහි ගව් යන්නෙන් අදහස් කරන්නේ මොකද්ද? ගවර්න්මන්ට් කියන එක. රාජ්‍යාංශයට අයිති ආයතනයක් කියන අර්ථය තමයි මෙතන ගවර්න්මන්ට් කියන එක තමයි මේ කෙටි කරලා ගව් කියලා දාලා තියෙන්නේ. රාජ්‍ය ආයතනයක් යන්න. රාජ්‍ය ආයතනයක් යන්න. ගවර්න්මන්ට්. තමයි අරන් තියෙන්නේ. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. කෙටි නිශ්චිත පිළිතුරු සපයන්න කියන ප්‍රශ්න. කෙටි නිශ්චිත පිළිතුරු සපයන්න කියන ප්‍රශ්න. 2007 නව නිර්දේශයට ආපු ප්‍රශ්නය. 2007 නව නිර්දේශයට ආපු ප්‍රශ්නය. 28 වෙනි ප්‍රශ්නය වශයෙන් අහපු එක. අන්තර්ජාලයේ ලිපිනයන්හි සඳහන් www යන්නෙන් ප්‍රකාශ වන්නේ හිස්තරක් කියන මොකද්ද? World Wide Web. මොකද්ද ඒ කියන්නේ? ලෝක ව්‍යාප්ත වෙබ් කියන එකනේ. ලෝක ව්‍යාප්ත වෙබ්.
ලෝක ව්‍යාප්ත වෙබ්. ඒකෝර ඔයගොල්ලෝ ඉංග්‍රීසියෙන් ලියුවා කියන්නේ සිංහල නම් අමතක කියලා. වර්ල්ඩ් වයිඩ් වෙබ් කිසි ප්‍රශ්නයක් නැහැ ලකුණු ලැබෙනවා. එහෙනම් අපි ලකුණු දෙනවා දිගටම. දීලා තියෙන ඉස්සරහටත් එහෙමයි. ඊළඟට 37 වෙනි ප්‍රශ්නය 2007 නව නිර්දේශය වූ 37 වෙනි ප්‍රශ්නය. විද්‍යුත් පැල භාවිතා කිරීම සඳහා අවශ්‍යයෙන්ම තිබිය යුතු අංග 4 නම් කරන්න. ඊමේල් ක්‍රමේ ක්‍රියාත්මක කරන්න අවශ්‍යම තිබිය යුතු අංග 4. එකක් මොකද්ද? එකක් තමයි භාවිත පරිගණකය. භාවිත පරිගණකය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකක්ද තියෙන්නේ? භාවිත පරිගණක නැත්නම් හෝ මොන පාසුකම්ද? වෙබ් මොකද්ද? වයර්ලස් ඇප්ලිකේෂන් ප්‍රොටෝකෝල් කියන එක. වයර්ලස් ඇප්ලිකේෂන් ප්‍රොටෝකෝල් කියන විශේෂ මෘදුකාංගය software එකක් සහිත මොකද්ද? ජංගම දුරකථනය. දැන් වර්තමානයේ තියෙන සියලුම ස්මාර්ට්ෆෝන් වල වෙබ් මේ මෘදුකාංගය තියෙනවා. වෙබ් පහසුකම් ඇති වෙබ් පහසුකම් ඇති ජංගම දුරකථනය. ඔය දෙකක් ඕනේ. ජංගම දුරකථනය. දෙකම ඕනේ එකයි ඕනේ. දෙවෙනි එක තමයි මොඩමේ. මොකද මේ මොඩමේ කියන්නේ භෞතික සම්බන්ධතාවය. සිංහලෙන් මූර්ජක විමූර්ජක කියලා කියනවා මේකට. භෞතික සම්බන්ධතාවය. ඒ කියන්නේ අපේ ස්මාර්ට්ෆෝන් එකට හෝ පරිගණකයට පණිවිඩ ලබා ගැනීමත් අපි දෙන පණිවිඩ අපෙන් අරගෙන පණිවිඩ එළියට නිකුත් කිරීමත් කරන්න මේකේ. නේ? භෞතික සම්බන්ධතාවය. තුන්වෙනි එක තමයි මොකක්ද? දුරකථන සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. දුරකථන සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ටෙලිෆෝන් කනෙක්ෂන් එක අපිට මොන අන්තර්ජාලය හරි ඊමේල් මොකුත් බෑ. මොකද අන්තර්ජාල සම්බන්ධයේ අන්තර්ජාල සම්බන්ධතාවය අරගෙන අන්තර්ජාලය හරහානේ අපි මේ ඊමේල් කරන්නේ. එහෙනම් අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගන්න දුරකථන සම්බන්ධතාවය ඕනේ. ඊළඟට අනිවාර්යයෙන්ම අංකෝ අන්තර්ජාලය කියන්නේ පරිගණක භාවිතා කරන්නන්ගේ මොකද ජාත්‍යන්තර සංගමයක් නැත්නම් ක්ලබ් එකක් හා සමානයි කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ක්ලබ් එකේ සමාජිකත්වයේ ගන්න ඕනේ. මෙම්බර් කෙනෙක් වෙන්න ඕනේ. කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම අන්තර්ජාල සම්බන්ධතාවය ගන්නත් ඕනේ අපි ඒකට ඉෂ්ට වෙලා. ඊළඟ එක තමයි අන්තර්ජාල සම්බන්ධතාවය. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 38. ජංගම දුරකථනයේදී භාවිතා වන SMS පදයෙන් ප්‍රකාශ වුණේ කුමක්ද? ඒවලින් බොහොම ලේසියි. ඔයගොල්ලෝ දැන් ඔය පාස් කරලා තියෙන්නේ. SMS මොකද්ද? short message services කියන එක. short message මොකද්ද? කෙටි පණිවිඩ සේවාව. ඔයගොල්ලෝ කරන්නේ අනිවාර්යෙන් කෙටි පණිවිඩ. කෙටි පණිවිඩ සේවාව. කෙටි පණිවිඩ සේවාව. නැත්නම් short message services. ඊළඟට 2010 විභාග ප්‍රශ්නය තුලින් යොමු වෙච්ච ප්‍රශ්නය. 37 වෙනි ප්‍රශ්නය වශයෙන් ආපු එක. ශ්‍රී ලංකාව තුළ වඩාත් ජනප්‍රිය ජාත්‍යන්තර කුරියර් සේවාව. මම හිතන්නේ ලංකාවේ ලෝකම ජනප්‍රිය උකයි. තේරෙනවද? දැන් ලංකා කුරියර්ස් ආයතන කීපයක් තියෙනවනේ. පෞද්ගලික අංශයේ ලිපි හා පාර්සල් මාරු කරන. එයින් අර කාලයක් ඇඩ් එකකුත් දැම්මේ රූපවාහිනී මතකද? අලි කුඩ යන එක. මොකද්ද? DHL සේවාව. ජනප්‍රියම සේවාව තමයි DHL සේවාව. DHL සේවාව. ඊළඟට 2010 වර්ෂයේම අහපු 40 වෙනි සැපීම වර්ගයේ ප්‍රශ්නය. අන්තර්ජාලය පදනම් කරගනිමින් ආයතනයක් තුල ඇති දත්තවලට ළඟා වීමට පහසුකම් සලසා ඇති ආයතනමේ ජාලය හඳුන්වන්නේ.
අන්තර්ජාලය පදනම් කරගෙන ආයතනය තුළ ඇති දත්වලට ගෙන ආයතන මේ එක එක අංශ අතර සෙක්ෂන් වයිස් වෙන කළමනාකරු අතර තියෙන තොරතුරු එකිනෙකාට හුවමාරු කරගන්න. මොනවද මේ කියන්නේ? අභ්‍යන්තර ජාලය. ඉන්ටර්නෙට් මේ කියන්නේ ආයතනය තුළ විතරයි. බාහිර ඈත් කීප දෙනෙක් සම්බන්ධ කරගත්තොත් ඒක බාහිර ජාලයක් වෙනවා. තේරුණාද? එහෙනම් අභ්‍යන්තර ජාලය. නැත්තම් ඉන්ටර්නෙට් කියලාත් කියන සිංහලෙන් ඕක. හරිනේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. සැපීම් වර්ගයටම ආදර්ශ ප්‍රශ්න. පහත දැක්වෙන sannivedana ක්‍රම නම් කරන්න. අයන්න ආයතන ව්‍යවස්ථාවන්ට අනුකූලව පිළිගත් සම්ප්‍රදායන් මත සිදු කරන sannivedana. ආයතන ව්‍යවස්ථාවන්ට අනුකූලව පිළිගත් සම්ප්‍රදායන් මත සිදු කරන sannivedana. ආයතන ව්‍යවස්ථාවන්ට පටහැනි නැහැ. පිළිගත් සම්ප්‍රදායන් මත සිදු කරන sannivedana මොකක්ද? විධිමත් sannivedana. ආයතන ව්‍යවස්ථාවන්ට පටහැනි ආකාරයෙන් පිළිගත් සම්ප්‍රදායන්ගෙන් බැහැරව, ඒ කියන්නේ කටකතා, නිර්නාමික දුරකථන ඇමතුම් ඒවර මොකද? අවිධිමත් sannivedana. මේක විධිමත් sannivedana. අයන්න එතකොට විධිමත් sannivedana. විධිමත් sannivedanය. ආයන්න ආයතනයක් තුල විවිධ පාර්ශ්වයන් අතරේ සිදුවන පණිවිඩ හුමාරු. ආයතනයක් තුල විවිධ පාර්ශ්වයන් අතරේ පණිවිඩ හුමාරු වෙනවා. ඒක මොකද්ද? අභ්‍යන්තර sannivedanය. දැන් ආයතනයක් තුල ජාලමය සම්බන්ධතාවය. ආයතනයක් තුල ජාලමය සම්බන්ධතාවයක් ඔස්සේ අන්තර්ජාල සම්බන්ධය ඇතුව කියන අදහස ආවනම් ඒක මොකද්ද? ඒ ඉන්ට්‍රානෙට් අභ්‍යන්තර ජාලය. දැන් මේ එහෙම නෙමෙයි කියන්නේ, මේ පොදුයිනේ කියන්නේ. ආයතනයක් තුල විවිධ පාර්ශ්වයන් අතර සිදු වුණොත් ඒක මොකද්ද? අභ්‍යන්තර sannivedanය. තේරුණානේ? ආයතනයක් තුල ජාලමය පරිසරයක් කියලා එහෙම අහන්න දෙන්න පුළුවන් ගියා. ආයතනයක් තුල ජාලමය පරිසරයක් තුල විවිධ කළමනාකරු නැත්නම් විවිධ අංශ සම්බන්ධ කරනු ලබන sannivedanayak කියලා අදහස ආවනම් අනිවාර්යයෙන්ම උතර අපි දාන්න මොකද? ජාලමය ආවනම් කිසි වාදයක් නැහැ. අභ්‍යන්තර ජාලය නැත්නම් ඉන්ට්‍රානෙට්. නැත්නම් ආයතනයක් තුල විවිධ අංශභාර කළමනාකරුවන් විසින් පරිගණක සම්බන්ධතාවයක් ඇතුව අන්තර්ජාල සම්බන්ධය සහිත පරිගණක ජාලයක් තුලින් පණිවිඩ උමාරු කරගන්න කියන අදහස වුණා අභ්‍යන්තර ජාලය. දැන් මේ යහනේ පොදුවේනේ. ආයතනයක් තුල විවිධ පුද්ගලයෝ අතර, විවිධ අංශ අතර, විවිධ මාධ්‍ය මගින් කරන පණිවිඩ උමාරු කියන අදහස. එහෙනම් ඒක අභ්‍යන්තර sannivedanayeම වෙන්න ඕනේ. එයන්න ලබන්නා වෙත පණිවිඩ ලැබී, නිසි ප්‍රතිචාර ලැබී තහවුරු වුණ sannivedanaය. දැන් මට පණිවිඩ ලබා දෙන්න ඕගොල්ලන්ටයි. අපි ඕගොල්ලන් කෙනෙක් X කියලා Xට එන Xටම පණිවිඩය දුන්නා. X ගෙන් මට ප්‍රතිචාරත් ආවනම් මොකද වෙන්නේ? අන්න ප්‍රතිචාර ඇවිල්ලා අවසන් වෙනවා. ඒක සාර්ථකයි. කම්ප්ලීට් නේ. පණිවිඩය අංග සම්පූර්ණයි. සර්ව සම්පූර්ණයි. ඒක තමයි සඵල දායි sannivedanaය කියන්නේ. එහෙනම් අයන්න සඵල දායි sannivedanaය. සඵල දායි sannivedanaය. ඊළඟට යන්න ලිපි ලේඛන, හඬ, චලන රූප ආදී මාධ්‍ය දෙකක් හෝ වැඩි ගණනක් ඒකාබද්ධ කිරීම සඳහා පහසුකම් සලසන පරිගණක තාක්ෂණය දන්නේ මොකද්ද? බහු මාධ්‍ය නැත්නම් මල්ටි මීඩියා. බහු මාධ්‍ය. මල්ටිමීඩියා. බහු මාධ්‍ය. අපි ওই දේශවලදී එහෙම එක එක විශේෂිත දේවල් පෙන්වන්න අරන් යන්නේ. අර ප්‍රොජෙක්ටර් වගේ එක. ඒකෙන් එතකොට ලිඛිත පෙන්වන්න පුළුවන්. වාචිකත් පුළුවන්. චලන රූප, පින්තූර ඕන එකක් පෙන්වන්න පුළුවන්. බහු මාධ්‍ය. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ආදර්ශ ප්‍රශ්නය. පහත ශීර්ෂ ඔස්සේ
sannivedanaye වර කර දක්වන්න. පහත ශීර්ෂෝසය අයන්න. සම්බන්ධ වන පුද්ගලයන් අනුව අයන්න පණිවිඩ හුවමාරු වන දිශාව අනුව අයන්න පණිවිඩ හුවමාරු වන ශ්‍රේෂ්ඨ නැත්නම් ප්‍රදේශ අනුව. ඔව් මේක පුළුවන් නේද අපි උත්තර ඔයගොල්ලන් ලියා ගන්න පුළුවන් නේ. සම්බන්ධ වන පුද්ගලයන් අනුව වර්ග කීපයක් තියෙනවනේ. එකක් මොකද්ද? එකක් ද්විපාර්ශ්වික sannivedanaye. සම්බන්ධ වෙන දෙන්නෙක් නම් ඒක ද්විපාර්ශ්විකයි. අනිත් එක බහුපාර්ශ්වික sannivedanaye. සම්බන්ධ වෙන පුද්ගලයෝ ගොඩක් නම් ඒක බහුපාර්ශ්විකයි. අනිත් එක රටක විශාල ජන සමූහයක් අතර පණිවිඩ හුවමාරු වෙනවනේ. මොකද්ද ඒක? ජන sannivedanaye. ජන sannivedanaye එකක් ද්විපාර්ශ්වික, අනිත් එක බහුපාර්ශ්වික, අනිත් එක ජන sannivedanaye. ඊළඟට පණිවිඩ හුවමාරු වන දිශාව අනුව මොකද්ද? සිරස් sannivedanaye, තිරස් sannivedanaye. ඉහළ තනතුරු වල සිට පහළට හෝ පහළ තනතුරු සිට ඉහළට හෝ නම් මොකද්ද ඒක? සිරස්. අසමාන තනතුරුනේ සිරස්. තිරස් කියන්නේ සමාන තනතුරු දිශාව. සමාන තනතුරු. කළමනාකරුවෙක් ලිපියක් යවුවොත් ඒක සමානයි. ඒක තිරස්. නැත්තම් අංශ අතර ගැනුම් අංශේ විකුණුම් අංශය අතර ඒකත් ආයතනීය අංශ දෙකන්නේ සමානයි. තේරුණාද? තිරස්. ඊට පස්සේ භාණ්ඩ හුවමාරුන ශ්‍රේෂ්ඨ ප්‍රදේශ අනුව අභ්‍යන්තර sannivedanaye බාහිර sannivedanaye වර්ග දෙකයි. පුළුවන් නේද? රයිට්. ඊළඟ ප්‍රශ්නේ පහත දැක්වෙන සිද්ධීන්ට දාල sannivedana ක්‍රම නම් කරන්න. ඔව්. පහත දැක්වෙන සිද්ධීන්ට දාල sannivedana ක්‍රම නම් කරන්න. sannivedana ක්‍රම නම් කරන්න. 1. පුද්ගලයෙකුගේ චිත්තාභ්‍යන්තරයේ ඇතිවන ආත්ම භාෂණය. දැන් අපි සාමාන්‍යයෙන් අපි තීරි පාඨකයේ කිව්වා මටම පණිවිඩ හුවමාරු කරගන්න බෑ. මා තුලම පමණක් sannivedanayak වෙන්නේ නැහැ කියලා වෙනවනේ. දැන් නූතන සමාජ විද්‍යාඥයෝ ගෙනාපු ලෝකෙට ගෙනාපු නවතම සංකල්පය තමයි මේක. මොකද්ද? intrapersonal intrapersonal communication. මොකද්ද ඒ කියන්නේ? අන්තර්වර්ති sannivedanaye. මා තුලත් යම් හැඟීම් පහළ වෙනවා. අදහස් ජනනය වෙනවා. නව නිෂ්පාදන අදහසක් එළියට එනවා. මොකද්ද ඒක? අනිවාර්යයෙන්ම ඒ කියන්නේ හරිනේ පුද්ගලයාගේ සිත අභ්‍යන්තරේ ආත්ම භාෂණයක් වෙනවා. මම මෙන්න මේ වගේ ගීතයක් නිර්මාණය කරන්න ඕන කියලා ගීතයක් නිර්මාණය කරනවා. මනසින්. තේරුණාද? ඒක තමාගේ හිත අභ්‍යන්තරෙන් ආපු ගන්නේ. එහෙනම් අනිවාර්යයෙන් අපි තුල වෙන දැන් මම කොහොම හරි මම ලබන වර්ෂ වන විට මාස්ටර් ඩිග්‍රී එක කම්ප්ලීට් කරනවා. මම තව අවුරුදු දෙකකට පස්සේ මම ආචාර්ය උපාධිය කරනවා. ඊට පස්සේ මම සීනියර් ලෙක්චරර් කෙනෙක් වෙනවා. මොකද තියෙන ආත්මයෙන් එන එකක්. ඒක තමයි මම අදහස් කරන්නේ. අන්තර්වර්ති sannivedanaye. අන්තර්වර්ති. ඊළඟට දෙවෙනි එක. ව්‍යාපාරයක නිෂ්පාදන කළමනාකරුවෙකු තමාන්සේ සුපරීක්ෂකයෙකු සමග දුරකථන මගින් අදහස් හුවමාරු කරගන්න. ව්‍යාපාරයක ප්‍රොඩක්ෂන් මැනේජර් තමන්ගේ අංශයේ සුපර්වයිසර් කෙනෙක් එක්ක ටෙලිෆෝන් එකෙන් අදහස් හුවමාරු කරගන්න. එතකොට ලිපි මගින් අදහස් හුවමාරු කරගන්න. එක්ක ඊමේල් විද්‍යුත් තැපැල් ක්‍රම මගින් හුවමාරු කරගත්තා. මොකද මේ කියන්නේ? තමන්ගේ නිෂ්පාදන කළමනාකරුවා තමන්ගේ සුපරිසි. ඒ කියන්නේ නිෂ්පාදන කළමනාකරු ඉහළ තනතුරු කෙනෙක්. ඉහළ තනතුරු කෙනෙක් පහළ තනතුරු කෙනෙකුට පණිවිඩ හුවමාරු කරු මොකද්ද? ඒක සිරස්. පහළ කෙනෙක් ඉහළට නම් ඒ සිරස්. එහෙනම් අසමාන තනතුරු අතර සිරස්. තේරුණාද? සමාන තනතුරු නම් තිරස්. එහෙනම් මේක මොකද්ද අයිති වෙන්නේ? සිරස් sannivedanaye නේ. ව්‍යාපාරික නිෂ්පාදන කළමනාකරු තම අංශයේ සුපරිසු සමග දුරකථන මගින් අදහස් හුවමාරු කරගත්තා. කියන්නේ මොකද්ද? ඉහළ සිට පහළට හෝ පහළ සිට ඉහළට කියන සිරස් එකටයි අයිති වෙන්නේ. මතකනේ සිරස් කියන හේතුව ඉහළ සිට පහළට එක්ක පහළ සිට ඉහළට යන සිරස්. එනම් දෙක තමයි. සිරස් sannivedanaye. ඊළඟට සීමා සහිත බෙන්ගාල සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය සමාගමේ ප්‍රතිපත්ති වෙනස් කිරීම පිළිබඳව පවත්වන සංවාදයක්.
බෙන්ගාල සමාගමේ ඩිරෙක්ටර් බෝඩ් එක සමාගමේ ප්‍රතිපත්ති වෙනස් කරන්න යනවා. ඒ ප්‍රතිපත්ති වෙනස් කිරීම සම්බන්ධයෙන් සංවාදයක් පවත්වනවා. බෝඩ් මීටින් විතර හැමෝම නෙවෙයි. টොප් මැනේජ්මන්ට් මොකද ඒ කියන්නේ? එක්කෝකට අපි කියනවා අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම නැත්නම් විධායක රැස්වීම. තේරෙනවද? ඒතර බෙන්ගාල සමාගමේ ඩිරෙක්ටර් බෝඩ් එක අග්‍රකල්පනාකරු ඒගොල්ලෝ තමයි මේ සාකච්ඡාව හදන්නේ. එහෙනම් ඒක මොකද්ද? ඔකට බෝඩ් මීටින් කියලාත් කියනවා. අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම වඩා හොඳ මොකද? සමූහ සංනිවේදනය නැත්නම් ගෲප් නැත්නම් කණ්ඩායම් සංනිවේදනය. අයි කණ්ඩායමනේ ඩිරෙක්ටර් බෝඩ් එකේ අඩු ගන්න දෙන්නෙක් ඉන්නවා, තුන් දෙනෙක් ඉන්නවා, පහක් ඉන්නෝනේ. එහෙනම් ඒක සමූහ සංනිවේදනය. එතකොට ලියන්න ඕනේ සමූහ කණ්ඩායම් නැත්නම් ඊළඟට 4 කම්හලක වැඩ ආරම්භ කිරීමට පෙර ප්‍රධාන ඉංජිනේරුවරයා විසින් සිය වැඩ කණ්ඩායම රැස් කර උපදෙස් ලබා දීම. කණ්ඩායමක කම්හලක වැඩ ආරම්භ කරන්න පෙර ප්‍රධාන ඉංජිනේරු චීෆ් ඉංජිනියර් සිය වැඩ කණ්ඩායම රැස් කර උපදෙස් ලබා දෙනවා. ඒක මොන සංනිවේදනයක්ද? ඒක අභ්‍යන්තර බාහිර කියන මුලින්ම ඒක අභ්‍යන්තරයි. ඒක අනිවාර්යයෙන්ම අභ්‍යන්තරයි. තේරෙනවද? ඒක සිරස්ද තිරස්ද? බොහෝ විට සිරස්. මොකද ඉංජිනේරුවර කියන්නේ ඉහළ නිලයක්නේ. ඒකෙන් තමන්ගේ වැඩ කණ්ඩායමට තමයි උපදෙස් දෙන්නේ. එහෙනම් ඒක ඒ නිසා මොකද ඉහළ සිට පහළට ආව. එහෙනම් සිරස් වෙනවනේ. ඒතර මෙතන ලියන්න පුළුවන් මේ වගේ. එතකොට යහන්නේ කම්හලක වැඩ ආරම්භ කරන්න පෙර චීෆ් ඉංජිනියර් සිය වැඩ කණ්ඩායම රැස් කර උපදෙස් ලබා දෙනවා. තේරුණාද? ඒතර දැන් චීෆ් ඉංජිනියර් කියන්නේ ඉහළ නිලයක්. තමන්ගේ වැඩ කණ්ඩායම පහළ. එහෙනම් ඉහළ සිට පහළට සිරස්. ඕනනම් මේකට අපි දාන්න පුළුවන් මොකද්ද? එකක් අභ්‍යන්තරයි. ඇයි ආයතනය තුලනේ. අනික වාචිකයි. තුනම හරිනේ. එහෙනම් අපිට යන්න පුළුවන් අභ්‍යන්තර. ස්ට්‍රෝක් එකක් වාචික. ස්ට්‍රෝක් එකක් සිරස්. සිරස් සංනිවේදනය. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 4 වෙනි එක. අවිධිමත් සංනිවේදනයේ පවතින වාසි අවාසි දෙක බැගින්. දැන් අවිධිමත් සංනිවේදනය කියන්නේ පිළිගත් සම්ප්‍රදායන්ගෙන් බැහැරව ව්‍යවස්ථානුකූලව නොවන ආකාරයෙන් ව්‍යවස්ථාවට පටහැනි වෙන ආකාරයෙන් සිදු කරන පරිණඩු මාරු ක්‍රමනේ. කටකතා, දූෂමාන ආරංචි, නිර්නාමික දුරකථන ඇමතුම් ලබා දීම, නිර්නාමිකව තර්ජනය කිරීම, නිර්නාමික ලිපි මගින් පරිණඩු මාරු කිරීම ඒවා විධිමත්නේ. තේරුණාද? මේකේ වාසිත් තියෙනවා, අවාසිත් තියෙනවා. දෙපැත්තට දාමු. මෙන්න වාසි, මෙන්න අවාසි. වාසි පල්ලේ මොකද්ද? මේ නිර්නාමිකව දෙන දුරකථන ඇමතුමක් දුන්නම ඒක දුන්නා කියලා අපි දන්න අයට කිව්වොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ නැවත තව කාට හරි කියනවා. කටකතා කියන්නේ කටකතා පොට්ටගාලා යනවනේ. හරිම වේගවත්. හරිම වේගවත්. තේරුණාද? විධිමත් සංනිවේදනයේ ගලා යන වේගයට වඩා මේක හරිම වේගවත්. කියන්න වේගවත් වීම. වේගවත් වීම. පළවෙනි එක ඒකයි. දෙවෙනි එක මොකක්ද? පිරිවැයක් නැහැ. අපිට තියෙන කටකතාව පත්තු කරන්න විතරයි. නිකම් ඉතින් මිනිස්සු අතර යනවනේ. එහෙනම් අනිවාර්යයෙන් සංනිවේදන පිරිවැය ඉතාම අඩුයි. දෙක තමයි දෙකයි. තුන්වෙනි එක තමයි දැන් විධිමත් සංනිවේදන සාපේක්ෂව අවිධිමත් සංනිවේදනයේ මගින් එකක් දැන් වේගවත් කියන්නේ. එහෙනම් විධිමත් සංනිවේදනයෙන් ආවරණය කරගන්න බැරි, සොයාගන්න බැරි තොරතුරු පව මේකෙන් සොයාගන්න පුළුවන්. පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් සමහරට විධිමත් සංනිවේදනය ලැබෙන්නේම නැහැ. අවිධිමත් එකේ ලබා ගන්න පුළුවන්. අපි තුමු දැන් අවිධිමත් සංනිවේදනය කරයි කියලා. ඒ කරයි කියන සැක සංකා ඇති අය එක් අපි දානවා අපේ මේ සේවකයෙක්, අපේ නියෝජිතයෙක්. දාලා ඒගොල්ලොත් එක්ක ගැටෙන්න, ඒගොල්ලොත් එක්ක ගැටලා වැඩ කරන්න දෙනවා. දෙනකොට එන්නෝ ඒගොල්ලෝ කතා බහට ලක් වෙනවා. අපි ඒකෙන් අල්ල ගන්න ඕනේ. මොකද්ද? විධිමත් සංනිවේදනයෙන් ලබා ගන්න බැරි තොරතුරු පවා අවිධිමත් සංනිවේදනයෙන් ලබා ගන්න පුළුවන් වෙන්න පුළුවන්.
අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරාම විධිමත් සංවිධානයෙන් අපිට අහිමි වූ දේවල් ලැබෙනවා. මේක කාටවත් කියන්න එපා. මම මේ ඔබට විතරයි කියන්නේ. මේක ඔයාලට නිකන් ඔයා දැනගෙන ඉන්න. ඒ වගේ අපි කියන්නේ මොකද වෙන්නේ? ඒ වගේ හැමෝටම කියලා බැලුවකොට. ඒක වෙනම කතාවක්. තේරුණාද? ඒ වගේ අපිට පුළුවන් එහෙනම් විධිමත් සංවිධානයෙන් එළියට ගන්න බැරි දේවල් පවා හංගපු දේවල් පවා මේකෙන් එළියට ගන්න පුළුවන්. එතකොට තුන්වෙනි අවසාන වාසිය තමයි විධිමත් සංනිවේදනයෙන් හඳුනාගත නොහැකි නේ. හඳුනාගත නොහැකි. නොහැකි තොරතුරුද පහසුවෙන් සපයාගත හැකි වීම. පැහැදිලිනේ? ඔය වගේ වාස් තියෙනවා. අවාසිත් තියෙනවා. මොකද්ද? මේ අවිධිමත් සංවිධානය නිසා ආයතනයක සේවක අතර මොකද වෙන්නේ? මත ගැටීම් ඇති වෙනවා. ඒ සමහර අය කියන්නේ මේ දූෂණ මාරංචි හොඳයි. සමහර අය හොඳ නැහැ නේ. ඒ වගේ. ඒතකොට ලියනවා ආයතනයේ සේවකයින් අතර මත ගැටීම් ඉහළ යයි. මත ගැටීම් ඉහළ යයි. ඉහළ යනවනේ. දැන් දූෂණ මානාරංචිය තුලින් සමහර සේවකයන්ට මඩ ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්. සමහර අයට සමහරට වංචාකාරය කියන අනුවර්තන නාමය ප්‍රබෙදෙන්න පුළුවන්. ඉතින් ගැටුව සේවකයන් අතර තියෙන අර ඒකීය සූදාත්වය සහජීවනය කියන එක ගිලිලා යන්න පුළුවන්. අනිත් එක තමයි මේ අවිධිමත් සංනිවේදනයේදී ලැබෙන තොරතුරු මත ගන්න තීරණත් මොකද වෙන්නේ? අසාර්ථක. තීරණ ඵලදායක නැහැ. ස්ථාවර වෙන්නේ නැහැ නේ. කියන්නේ ගනු ලබන තීරණ. ස්ථාවර නොවීම. ඊළඟට මේ අවිධිමත් සංනිවේදනය නිසා තේරෙනවද? මොකද වෙන්නේ? වැරදි තීරණ ගන්නවා. ඒ වැරදි තීරණ මත මොකද වෙන්නේ? ව්‍යාපාරයට අතිරේක අලාභ හරින්නත් පුළුවන්. දැන් වැරදි තොරතුරු ආව. නිර්නාමික දුරකථන නැමතුම් ආව. නිර්නාමික ලිපි වලින් ආව. අපි එමත් තීරණ ගන්නවා. සමහර තීරණ ගත යුතු නැති ඒවා. මොකද වෙන්නේ? අතිරේක අපි හිතන්නේ නැති අනවශ්‍ය පාඩු වෙන්න පුළුවන් නේ. එතකොට තුන්වෙනි ලියන්න පුළුවන් වැරදි තීරණ තුලින්. වැරදි තීරණ මත තුලින් අනවශ්‍ය අලාභ හානි සිදුවීම. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. පහත දැක්වෙන සාධක ඔස්සේ විධිමත් හා අවිධිමත් සංනිවේදන අතර වෙනස්කම් දක්වන්න. සාධක ඔස්සේ විධිමත් හා අවිධිමත් සංනිවේදන වෙනස්කම්. හොඳ ප්‍රශ්නයක් මේක. තේරුණාද? අපි බලමු. මේ පැත්තට අපි දාමු විධිමත් සංනිවේදනය. විධිමත් මේ පැත්තට අවිධිමත්. අවිධිමත්. පළවෙනි එක. වේගය. විධිමත් එක මොකද කියන්නේ? වේගවත් නැහැ. වේගයෙන් සාපේක්ෂව අඩු වෙනවා. අවිධිමත් එක හරි වේගවත්. කටකතාව මොකද කරන්නේ? ආපු ගමන් ටට්ටට ගලේ යනවනේ, ස්ප්‍රෙඩ් වෙනවනේ. රට වටේම යනවනේ. නමුත් විධිමත් එක සමාන ගලා යන්නේ හැමින් නේ. එතකොට ලියන්න ඕනේ වේගයෙන් සාපේක්ෂව අඩුයි. අනික් පැත්තට වැඩිය. දෙවනි එක වගකීම් දැරීම. දැන් විධිමත් සංනිවේදනයක වගකීම් දරන්න අය ඉන්නවා. අවිධිමත් සංනිවේදනයේ වගකීම් දරන්න කිසිවෙක් නැහැ. දැන් මම කිසියම් බොරු දෙයක් කටකතාවක් වශයෙන් මම නම් ඕක සමාජගත කළේ. ඒකෙන් සමාජයට අපි තුමු සහජීවනයේ විනාශය වෙලා සේවක අතර මත ගැටුම්
ඒක වගකීම් මම බාර ගන්නවා නෑ මම සද්ද නැතුව ඉන්නවා. එහෙමනේ වෙන්නේ. අනිවාර්යෙන් වගකීම් බාර ගන්න කිසිවෙක් නෑ. තේරෙනවද? එහෙනම් දෙවෙනි එක තමයි වගකීම් බාර ගන්නා පාර්ශවයන් සිටි. අනික් පැත්තට වගකීම් බාර ගැනීමට කිසිවකු නැත. කිසිවකු නැත. ඊළඟට තුන්වෙනි එක තමයි අවශ්‍යතාවය. දැන් විධිමත් සංවේදනයක අවශ්‍යතාවය තියෙන මොනවද? ව්‍යාපාරික අවශ්‍යතා. ව්‍යාපාරික අවශ්‍යතා එකක් හෝ කීපයක්. තේරුණාද? නමුත් අවිධිමත් සංවේදනයේ සමාජීය අවශ්‍යතාවයක්. ව්‍යාපාරට අවශ්‍ය නැහැ අවිධිමත් සංවේදනයක් ව්‍යාප්ත කරන්න. ඒක සමාජය. දැන් මම කටකතාවක් නැත්නම් නිර්නාමික ඇමතුමක් දීලා සමාජය අවුස්සනවා. ව්‍යාපාරයේ අනවශ්‍ය ගැටුම් ඇති කරන්නේ මොකද? ඒක මගේ සමාජීය අවශ්‍යතාවයක්. තේරුණාද? නමුත් විධිමත් සංවේදනයේ සමාජීය අවශ්‍යතාවයක් නෙවෙයි ව්‍යාපාරික අවශ්‍යතාව මත වෙන්නේ නේ. ව්‍යාපාරික අවශ්‍යතා මත. ව්‍යාපාරික අවශ්‍යතා මත සිදු වෙනවා. අනික් පැත්තට සමාජීය අවශ්‍යතාවය. සමාජීය අවශ්‍යතා මත අවශ්‍යතාව සිදු වෙනවා. ඔව් හතරවෙනි එක තමයි sannivedana මාර්ග channels. දැන් විධිමත් sannivedanයේදී අපි විධිමත් sannivedana මාර්ග තමයි පාවිච්චි කරන්නේ. දැන් මෙමෝ පත්‍රනේ ඒ කියන්නේ ලීගල් නේ නීත්‍යානුකූලයිනේ. ඒ වගේම ව්‍යාපාරික ලිපි, ව්‍යාපාරික දුරකථන ඇමතුම්, ව්‍යාපාරික සාකච්ඡා, ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම, බෝඩ් මීටින් නේ. ඒ ඔක්කොම විධිමත් මාර්ග. නමුත් මෙතන යන්නේ මොනවද? නිර්නාමික ලිපි මොනවද? ඔක්කොම අවිධිමත් මාර්ගනේ. ඔක්කොම අවිධිමත් මාර්ග. අනික මේක ගොඩක් වෙලාවට මේ sannivedana මාර්ග අභ්‍යන්තර සහ බාහිර දෙකටම අයිති වෙනවා. අභ්‍යන්තර සහ බාහිර දෙකටම අයිති වෙනවා විධිමත් sannivedanaනේ. අවිධිමත් එක මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට ඒක වෙන්නේ බාහිර වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ගොඩක් දූෂමාන ආරංචි වගේ වෙන්නේ කොහොමද? බාහිරින් යන්නේ නේ. ඒ වගේ පිටට ලියනවා හතරවෙනි එක විධිමත් මාර්ග. විධිමත් මාර්ග. මෙතනට අවිධිමත් මාර්ග. අවිධිමත් මාර්ග. ඊළඟට ඉටු කරන ක්‍රමවේදය. ඉටු කරන ක්‍රමවේදය ගත්තොත් මොකද කියන්නේ? ඉටු කරන ක්‍රමවේදය ගත්තොත් වෙන්නේ ඉටු කරන්නේ බොහෝ වෙලාවට ලිඛිත සහ වාචික සහ සංඥා මගින්. හරිනේ? ඉටු කරන ක්‍රමවේදයේ ලිඛිත එක්කෝ වාචික නැත්තම් සංකේත සංඥා. තේරුණාද? අවිධිමත් එකේ අපිට කියන්නේ මොකද්ද? අවිධිමත් එකේ නිර්නාමික ලිපි. නිර්නාමික ලිපි. ඒ වගේම නිර්නාමික ලිපි එහෙම නැත්තම් කටකතා. නැත්තම් නිර්නාමික දුරකථන ඇමතුම්. ඒ වගේ ඉටු ක්‍රමවේදයෙන් තමයි ඒකෙදි අනුගමනය කරන්නේ. මේක බලවට විධිමත් ක්‍රමවේදනේ අපිට කියන්න පුළුවන් මේ වගේ ලිපි මෙමෝ චක්‍රලේඛ රැස්වීම ඒකත් නීත්‍යානුකූල රැස්වීම ආදී ක්‍රම. නමුත් මේකෙදී නිර්නාමික ලිපි නිර්නාමික දුරකථන ඇමතුම් ඒ වගේම කටකතා ආදී තමයි යොමු කරන්නේ. පැහැදිලිනේ? නොවගේ විධිමත් සහ අවිධිමත් සංවිධානයේ ප්‍රධාන වෙනස්කම්වල කීපයක් පෙන්වන්න. ඕක මෙතෙක් විභාගයට අහලා නැහැ. ඇහුවොත් සමීපතම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේක විභාගයේදී. ගොඩක් අය ලියන එකක් නැහැ. අනිවාර්යයෙන්ම
අපේ නිගන ගන්න ළමයි අනිවාර්යෙන් මේකට ලකුණු ලබා ගන්නවා ඇති. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නය. පහත අවස්ථා සඳහා යොදාගත හැකි වඩාත් උචිත sannivedana ක්‍රම නම් කරන්න. පහත අවස්ථා සඳහා යොදාගත හැකි වඩාත් උචිත sannivedana ක්‍රම. 1. කළමනාකරුවෙකු තමාන්සේ සේවකයෙකු සේවා නිතර පැහැර හැරීම සම්බන්ධ ඔහුට අවවාද කිරීමට. කළමනාකරුවෙක් තමන්ගේ අංශයේ ඉන්න සේවකයෙක් නිතර සේවා පැහැර හැරීම කරනවා. ඒතර සේවා පැහැර හැරීම කරනොත් මෙයාත් සමහරට පළපුරුදු සේවකයෙක් වෙන්න පුළුවන්. දක්ෂතා ඇති කෙනෙක් වෙන්න පුළුවන්. ඉවත් කරන එකත් අපරාධයක්. ඒ නිසා මෙයාට මොකද කරන්නේ? අවවාද කරන්න. මේ වැඩේ කරන්න එපා කියලා අවවාද කරන්න. මොන වගේ ක්‍රමයක්ද පාවිච්චි කරන්නේ? අනිවාර්යෙන් මෙමෝ පත්‍රයක්. මෙමෝ ෂීට් එකක්. මොකද ඒ කළමනාකරුවගේ තීරණය ඊටාම කෙටියෙන් නීත්‍යානුකූල විදියට දෙන්න හොඳම එක මොකද්ද? මෙමෝ පත්‍රනේ. එහෙනම් රෝම ඉලක්කම් 1ට එන්නේ මෙමෝ ලිපි. මෙමෝ ලිපිය. 2. ආයතනයක් පුරා විසිරී සිටින සේවකයින්ට විටින් විට පණිවිඩ ලබා දෙන්න. අපි හිතමු විශාල පරිශ්‍රයක් තුල ප්‍රමිසස් එකක් තුල විසුරුණු ව්‍යාපාර පිටු සේවකයෝ දහස් ගණනක් ඉන්න තැනක සමහර ඈත ප්‍රදේශ ස්ථානවල ස්ථානගත වෙලා සමහරට අපි හිතමු වහලයක් උඩ මොනවාරි අලුත් දෙයක් කටයුත්තක් සමහර අය ගබඩාව තුල සමහර අය කාර්යාලය තුල තේරෙනවද? ඒ ආයතනය පුරා විසිරී සිටින අයට විටින් විට වරින් වර දෙන්න. හොඳම දේ මොකද්ද? නෝටිස් බෝඩ් එක හරියන්නේ නැහැ. දැන්වීම් පූර්ව දැම්මොත් ඉතින් වැඩ කරන අය ඒකට වරින් වර අවිල බලන මිසක් වැඩක් කරන්නේ නැහැ නේ. තමන් වැඩ කරන අවස්ථාව වැඩ කරන ස්ථානයේ සිටම තමන්ට පණිවිඩය ලබා ගන්න පුළුවන් ක්‍රම මොකද්ද? අනිවාර්යයෙන්ම ශබ්ද විකාශනයන්ට ලවුඩ් ස්පීකර්ස් ශබ්ද විකාශනයන් ඉස්කෝලවල තියෙන ඕගොල්ලන්ගේ ඒ ශබ්ද විකාශනයන්ට අපිට පුළුවන් එකවර දෙන්න. එකවර හැමෝටම දෙන්න පුළුවන් විටින් විට දෙන්නත් පුළුවන්. හොඳම මාධ්‍ය තමයි ශබ්ද විකාශනයන්ට. 2. ශබ්ද විකාශන යන්ත්‍ර. 3 එක. ආයතනයේ විසින් පොසොන් උත්සවය වෙනුවෙන් සඳුදා දින නිවාඩු දිනයක් බවට තීරණය කර රට පුරා පිහිටි තම ශාඛාවල දැනුම් දීමට. අපි හිතමු ආයතනයේ පොසොන් උත්සවය ආවේ සතියන්තයේ කියලා සෙනසුරාදා කියලා ඒකට අනිවාර්යයෙන්ම රජයේ නිවාඩුවක් ලැබෙනවනේ. ඒතර ඒක කොහොමත් නිවාඩු දවසකම ලැබුණේ. ඒ නිසා ආයතනයක් තීරණය කරනවා සඳුදා දිනේ අමතර දිනයක් අර අනිවාර්ය නිවාඩු දිනේ සාමාන්‍ය නිවාඩු දිනක වැඩිච්ච නිසා අමතර දිනයක් ආයතනය ගානේ දෙන්න. ඒතර ඒක රට පුරා පිහිටි තම ශාඛාවට දැනුම් දෙන්නයි ඕනේ. ශාඛාවට දුන්නම ශාඛා කළමනාකරුවෝ නෝටිස් බෝඩ් එකේ නෝටිස් එකක් දාලා දැන්වීම් පූර්වයේ දැන්වීමක් දාලා සේවකයන් දැනුවත් කරයි. මේ අහන්නේ ඒක නෙවෙයි. ඒ ශාඛාවට දැනුම් දෙන්න පාවිච්චි කරන මොකද්ද? අනිවාර්යයෙන්ම ඒක චක්‍රලේඛයක් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම චක්‍රලේඛයක් වෙන්න ඕන. මොකද ප්‍රධාන කාර්යාලයේ ඒක අපි දුු ඩිරෙක්ටර් බෝඩ් එකේ තීරණයක් කියලා. නැත්නම් චෙයාමන්ගේ සභාපතිගේ තීරණයක් කියන්නකෝ. ඒ තීරණේ සියලුම ශාඛා කළමනාකරුවන් වෙත කියලා ආමන්ත්‍රණය කරලා මෙන්න මෙහෙම නිවාඩු දිනයක් දෙන්න තීරණය කළා තියෙනවා මැනේජ්මන්ට් එක කළමනාකරණේ. ඒ නිසා ඒක සේවකයන්ට දැනුවත් කරන්න කියලා එක ලියුමක් ගහනවා. ඒක තමයි චක්‍රලේඛය කියන්නේ. තේරෙනවද? එහෙනම් ඒ චක්‍රලේඛයෙන් පස්සේ ඒ අංශවාර කළමනාකරු ශාඛාවල කළමනාකරුවෝ නෝටිස් බෝඩ් එක මගින් දැන්වීම් පූර්ව මගින් දැන්වීම ප්‍රසිද්ධ කරලා සේවකයන් දැනුවත් කරනවා. එහෙම නැත්නම් ඒකට එන්නේ චක්‍රලේඛ. චක්‍රලේඛ තමයි වඩා හරි. ලේඛන කියනත් ඕකට සමහර අය පාවිච්චි කරන වඩා හොඳ චක්‍රලේඛ. රෝම ඉලක්කම් 4. ව්‍යාපාරයක වාර්ෂික ක්‍රීඩා උත්සවය පිළිබඳ විස්තර සියලු සේවකයන් දැන්වීමට. වාර්ෂික ක්‍රීඩා උත්සවයක් පැවැත්වුණු ව්‍යාපාරයේ ඒක උත්සවයක් ඇත්තරම සුහද උත්සවයක් සුහදතාවය වර්ධනය කරන. එහෙනම් අනිවාර්යයෙන්ම සියලු සේවකයන් දන්වන්න හොඳම ක්‍රමය මොකද්ද? නෝටිස් බෝඩ් එක දානවා, කල්ැතු දානවා. ඒතර අද නැත්තම් හෙට නැත්තම් අනිත් දවසේ සේවකයෝ දැනගන්නවා. රෝම ඉලක්කම් 4. දැන්වීම් පූර්ව. දැන්වීම් පුවරුව. පැහැදිලිනේ? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පහත දැක්වෙන සංකල්ප නම් කරන්න. 1. යවන්නා විසින් දුරකථන මාර්ගයෙන් වාචිකව ලබා දෙන පණිවිඩය
ජාලයන් මගින් පරාවර්තනය වී පසුව ලබා ගැනීම සඳහා චුම්බක තැටියක හෝ චුම්බක පටියක මැග්නටික් ඩිස්ක් එකක නැත්නම් ටේප් එක ගබඩා කිරීමේ ක්‍රියාවලිය. මොකද්ද? යවන්නා විසින් දුරකථන මාර්ගයෙන් වාචිකව ලබා දෙන පණිවිඩය ජාලයන් මගින් නෙට්වර්ක්ස් මගින් පරාවර්තනය වී පසුව ලබා ගැනීම සඳහා එක්කෝ චුම්බක තැටියක නැත්නම් චුම්බක පටියක ගබඩා කිරීමේ ක්‍රියාවලිය. මොකද්ද? හඬ තැපෑල. මතකනේ වොයිස් මේල් හඬ තැපෑල කියලා තමයි ඒකට කෙටියෙන් කියන්නේ. හඬ තැපෑල. හඬ තැපෑල. හඬ තැපෑල. 2. දුරකථන මගින් පුද්ගලයන් කීප දෙනෙකු එකවර සංවාදයේදී දුරකථන මගින් අපිට පුළුවන් කණ්ඩායමක් එකක තුලා මේ සංවාද පවත්වන්න. මොකද ඒක කියන්නේ ටෙලි කන්ෆරන්සින්. මොකද ඒකට කියන්නේ ටෙලි කන්ෆරන්සින්. ඒ කියන්නේ සිංහලෙන් මොකද්ද කියන්නේ? සිංහලෙන් නම් මොකද්ද? ටෙලි කන්ෆරන්සින්. ටෙලි කන්ෆරන්සින් සිංහලෙන් මොකද්ද ඒකට කියන්නේ? කන්ෆරන්ස් කියන්නේ සම්මන්ත්‍රණ. ටෙලි කන්ෆරන්සින් කියන්නේ මොකද්ද? විද්‍යුත් සංවාද. නැත්නම් විද්‍යුත් සංවාද. විද්‍යුත් සංවාද පහසුකම්. විද්‍යුත් සංවාද පහසුකම්. විද්‍යුත් සංවාද පහසුකම්. 3. බාහිර සබඳතා ඇති දුරකථනයක් මගින් ලැබෙන පණිවිඩ ව්‍යාපාරයක එක් අංශ තුල ඇති අභ්‍යන්තර දුරකථන වෙත සම්බන්ධ කර පණිවිඩ ලබා දී. බාහිර සබඳතා ඇති දුරකථනයක් මගින් ලැබෙන පණිවිඩ ව්‍යාපාරයක එක් අංශ තුල ඇති අභ්‍යන්තර දුරකථන වෙත සම්බන්ධ කර පණිවිඩ ලබා දී. මේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ආයතන ඇතුලේ පමණක් වාචිකව තොරතුරු උමාරු කරගන්න පුළුවන් යුනිට් එකක් තියෙනවා. මොකද්ද? ඉන්ටර්කොම් යුනිට් එක. අභ්‍යන්තර දුරකථන ජාලයක් තියෙනවා. බාහිරට ඇමතුම් ලබා දෙන්න හෝ බාහිරින් ඇමතුම් ලබා ගන්න එක දුරකථනයක් තියෙනවා. තේරුණානේ? එහෙනම් ටෙලිෆෝන් ඔපරේටර් කෙනෙක් අනිවාර්යයෙන් මේ ආයතනෙ ඉන්න ඕනේ. දුරකථන ක්‍රියා කරවන්නකු හෝ ක්‍රියා කරවන්නියක් ඉන්න ඕනේ. එහෙනම් බාහිරට ඇමතිය හැකි දුරකථනයෙන් පණිවිඩයක් ලැබෙනවා. අපි තුමු මේක ලැබෙන්නේ මාකටිං මැනේජර් අලෙවි කළමනාකරුට. එහෙම නැත්නම් මානව සම්පත් කළමනාකරුට. හරිද? ආවම දුරකථන ක්‍රියා කරවන්න හෝ ක්‍රියා කරවන්නේ ඒක අරගෙන ඉන්ටර්කොම් යුනිට් එකට සම්බන්ධ කරනවා. ඉන්ටර්කොම් යුනිට් එකේ අපි හිතමු මානව සම්පත් කළමනාකරුගේ දුරකථන අංකය 0012 කියලා නම් 0012 ට කනෙක්ට් කරනවා. කනෙක්ට් කරලා පස්සේ ඒ පණිවිඩය කෙලින්ම මානව සම්පත් කළමනාකරු දක්වා යනවා. එයාට බලන් කතා කරන්න. මොකද ඒකට කියන්නේ? එක්ස්ටෙන්ෂන් කියන්නේ දිගුව. ඒකට කියන්නේ මොකද්ද? දිගුව. බාහිර සබඳතා ඇති දුරකථනයක් මගින් ලැබෙන පණිවිඩ ව්‍යාපාරික එක් අංශ තුල ඇති අභ්‍යන්තර දුරකථන ඉන්ටර්කොම් වෙත සම්බන්ධ කරලා බා දෙනවා. ඒකට කියන්නේ දිගුව. රෝම ඉලක්කම් 3 දිගුව. 4. විදුලි පුවත් ලැබීමේදී ඒ කියන්නේ ටෙලිග්‍රෑම්ස් ලැබීමේදී නම හා ලිපිනය වෙනුවට භාවිතා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි කෙටි සංකේත නාමය. ටෙලිග්‍රෑම් යවනකොට අපේ ව්‍යාපාරයේ නම ලිපිනේ දෙකම වෙනුවට කෙටි සංකේත පුළුවන් රෙජිස්ටර් කරගන්න. ඒතර කෙටි සංකේත නාමයේ දැම්මම ඇති. ඒක නිවැරදිවම අනිවාර්යයෙන් මේ අදාළ ව්‍යාපාරයට ටෙලිග්‍රෑම් එක ලැබෙනවා. දැන් අපි නම ලිපිනේ ලියන සමහර වරදින්නත් පුළුවන් එකක්. ඒ වැරදි වෙන්නේ නැහැ. අනිත් එක නම ලිපිනේ ලියද්දී වචන ගානටනේ ගාස්තු අය කරන්නේ. දැන් ගාස්තුත් අඩු වෙනවා. තේරෙනවද? දැන් උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා වරාධිකාරිය ඒකේ ලිපිනය වෙනුවට ඒගොල්ලෝ රෙජිස්ටර් කරලා තියෙනවා මේ කියන විදුලි පුවස්සන්නම මොකද්ද? ලංකා වරාය. ලංකා වරාය කියලා තමයි ටෙලිග්‍රෑම් යන්නේ. පහසුයි. මොකද ඒකට කියන්නේ විදුලි පුවත් සන්නම කියලා කියන්නේ. මොකද්ද? විදුලි පුවත් සන්නම. විදුලි පුවත් සන්නම. විදුලි පුවත් සන්නම. විදුලි පුවත් සන්නම. ඊළඟට රටක විශාල ජන සමූහයකට එකවර පොදුවේ තොරතුරු ලබා දීම. රටක විශාල ජන සමූහයකට එකවර පොදුවේ තොරතුරු ලබා දුන්නොත් ඒකට මොකක්ද කියන්නේ? රටක විශාල ජන සමූහයකට එකවර වෙන්නත් උනේ පොදුවේ. පොදුවේ කියන්නේ මොකද? අපෞද්ගලිකව. දැන් රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත් මගින් පොදුවේනේ කරන්නේ අපෞද්ගලිකයි. මොකද? ජන sannivedane. මාස් කමියුනිකේෂන් ජන sannivedane. ජන sannivedane.
ජන sannivedana. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පහත දැක්වෙන sannivedana ක්‍රම නම් කරන්න. ජාත්‍යන්තර ලෙස විහිදී ඇති පෞද්ගලික හා පොදු පරිගණක ජාලයන්ගේ එකතුවකි. මේක පුළුවන් ඔයගොල්ලන්ට. ජාත්‍යන්තර ලෙස විහිදී ඇති පෞද්ගලික හා පොදු පරිගණක ජාලයන්ගේ එකතුව මොකද්ද? ලෝකයේ ලොකුම වැන් එක මොකද්ද? අන්තර්ජාලය. අන්තර්ජාලය. ඊට පස්සේ දෙක. අන්තර්ජාලය හා සබැඳි පරිගණක අතර ලිඛිතව පඬුමාරු කරොත්. ඒ කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ පරිගණකයක් මගින් අන්තර්ජාලයට සම්බන්ධ වෙනත් පරිගණකයකට ලිඛිතව පණිවිඩය එවුවොත් මොකද ඒකට කියන්නේ? විද්‍යුත් පැල. නැත්නම් ඉලෙක්ට්‍රෝනික පැල ඊමේල්. දන්නවනේ ඒකත්. 3. අන්තර්ජාල සබඳතා සහිතව ආයතනයක් තුල විවිධ අංශ සතු පරිගණක ඔස්සේ පණිවිඩුමාරු. එන අන්තර්ජාල සම්බන්ධතාවය තියාගෙන ආයතනයක් තුල විවිධ අංශ සම්බන්ධ කරන පරිගණක ජාලය මොකක්ද? අභ්‍යන්තර ජාලය. මොකක්ද ඒකේ ටර්ම් එක ඉංග්‍රීසියෙන් කියන්නේ? ඉන්ට්‍රානෙට්. ඉන්ට්‍රානෙට් කියලා සිංහලෙන් ලියුවට ලකුණු ලැබෙනවා. එහෙම තමයි ස්කීම් එකත් ආවේ. නමුත් ඒක නියම සිංහල වචන තියෙනවා අභ්‍යන්තර ජාලය. එක්කෝ ඉන්ට්‍රානෙට් එක්කෝ අභ්‍යන්තර ජාලය. ආයතනයක් තුල දුරකථන ජාලයක් ඔස්සේ වාචිකව පණිවිඩුමාරු. ආයතනයක් තුල දුරකථන ජාලයක් ඔස්සේ වාචිකව පණිවිඩුමාරු. ආයතනයක් තුල විතරයි. බාහිරට බෑ. මොකක්ද ඒ කියන්නේ? ඉන්ටර්කොම්. නැත්නම් අභ්‍යන්තර දුරකථන ජාලය වඩා හොඳයි ඉන්ටර්කොම් කියලා ලියනවා. ඉන්ටර්කොම් කියලාම ලියනවා නේ. ඉන්ටර්කොම්. ඉන්ටර්කොම් කියලාම ලියනවා ඒක වඩා හොඳයි. ඉන්ටර්කොම්. ඉන්ටර්කොම්. 9 වෙනි ප්‍රශ්නය. අන්තර්ජාලයට පිවිසීමට අවශ්‍ය පහසුකම් කවරේද? දන්නවා අපි මේක කලිනුත් කතා වුණා. ව්‍යුහගත අභ්‍යාස කතා කරද්දී සාකච්ඡා වුණා. එකක් පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක්. මේ සෑම ස්මාර්ට් ජංගම දුරකථනයක් තුළම අර වෙබ් පහසුකම තියෙනවනේ. වෙබ් පහසුකම තියෙනවා අනිවාර්යයෙන්. සෑම ජංගම එක්ක පරිගණකයක් නැත්නම් ස්මාර්ට් ජංගම දුරකථන ඒකේ අනිවාර්යයෙන්ම VAP wireless application protocol කියන පහසුකම තියෙනවා. අනික බ්‍රවුසර් මෘදුකාංගයක් ඕනේ. ඒක අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න. කී එක හා සමානයිනේ. මොඩමයක් ඕනේ. දුරකථන සම්බන්ධතාවයක් ඕනේ. අන්තර්ජාල සේවා සම්බන්ධතාවය ඕනේ. මේක අපි කලිනුත් කතා කරපු ප්‍රශ්නයක්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පහත දැක්වෙන අභ්‍යන්තර සංවේදන මාධ්‍යයන් වන රැස්වීම වලට අදාළ වාර්තා කීපයකි. ඒවා නම් කරන්න. ඔව් රැස්වීම වලට අදාළ වාර්තා කීපයක ඒවා නම් කරන්න. රැස්වීමේදී සාකච්ඡාවට භාජනය කරනු ලබන මූලික කරුණු හා රැස්වීමේ ක්‍රියාකාරකම් අනුපිළිවෙලට ගොනු කර ඇති වාර්තාව. මොකද මේ කියන්නේ? රැස්වීමේදී සාකච්ඡාවට භාජනය කරනු ලබන මූලික කරුණු හා රැස්වීමේ ක්‍රියාකාරකම් අනුපිළිවෙලට ගොනු කර ඇති වාර්තාව. දැන් රැස්වීමක් පැවැත්වුණ හෙට. ඒකෙදී සාකච්ඡා කරන මූලික කරුණු අනුපිළිවෙලට ගොනු කර ඇති වාර්තාව මොකක්ද? එජෙන්ඩා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. එජෙන්ඩා මොකක්ද? න්‍යාය පත්‍රය. ඒකට කියන්නේ න්‍යාය පත්‍රනේ. න්‍යාය පත්‍රය. න්‍යාය පත්‍රය. රැස්වීමකදී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන කරුණු සාරාංශ කර ලේඛනගත කරන වාර්තාව. දැන් රැස්වීමකදී සාකච්ඡා කරපු ප්‍රධාන කරුණු ටික ගොනු කරලා ගන්නවා. ශීර්ෂ වශයෙන්. ඒ කියන්නේ පොඩි අර කටුසරහනක් වශයෙන්. ඒක තමයි මම අදහස් කරන්නේ. ඒකට කියන්නේ මොකද්ද? මිනිත් පත්‍රය. මිනිත් එකක් ගන්නකොට මිනිත් කියන්නේ මිනිත් පත්‍රය. සිංහලෙන් කියන්නේ මිනිත් පත්‍රය කියලා. බලන්න 3 රැස්වීමකදී සාකච්ඡා කළ මෙන්ම අනුමත කරගත් කාරණා සවිස්තරව ලේඛනගත කරලා වාර්තා කළොත් ඒක තමයි රැස්වීම වාර්තාව. මේ රැස්වීම වාර්තාවට පදනම් වාර්තාව තමයි මිනිත් පත්‍රය. තේරුණාද? දැන් මම කියනකො ලේකම්වරයාට තමයි රැස්වීමේදී ඔක්කොම ලේඛනගත කරන්න වෙන්නේ. එයා රැස්වීමේදී සාකච්ඡා කරන ප්‍රධාන කරුණු ටික ශීර්ෂ වශයෙන් ගහ ගන්නවා. ඒක තමයි මිනිත් පත්‍රය කියන්නේ. ඒ මිනිත් පත්‍රයේ පදනම් කරගෙන ඊළඟ රැස්වීමට ඉදිරිපත් කරන සවිස්තරාත්මක තොරතුරු වාර්තාවක් හදනවා. ඒක තමයි රැස්වීම වාර්තාව කියන්නේ. එහෙනම් රැස්වීම වාර්තාවේ ආරම්භක අවස්ථාව තමයි මිනිත් පත්‍රය කියන්නේ. එහෙනම් මෙතනට එන්නේ මිනිත් පත්‍රය. මිනිත් පත්‍රය. මෙතනට එන්නේ රැස්වීම වාර්තාව. රැස්වීම වාර්තාව. ඊළඟ ප්‍රශ්නේ තැපැල් ප්‍රතිපත්ති සකසා ලෝකයේ තැපැල් සේවාව
විධිමත්ව පවත්වාගෙන යාමට ස්විට්සර්ලන්තයේ බර්ග් නගරයේ පිහිටුවා ඇති ආයතනය කුමක්ද? දැන් ලෝකයේම තැපැල් සේවාව ක්‍රියාත්මක වෙන එක සමාන ප්‍රමිතීන් යටතේ. තේරෙනවද? දැන් අපේ රටේ තැපැල් සේවාව යන ක්‍රමවේදය තියෙනවනේ. ඒ ක්‍රමවේදය තමයි ඉන්දියාවේ තියෙන්නේ. ඒක සමාන ක්‍රම. ඒ කියන්නේ සමාන ප්‍රමිති. සමාන ප්‍රතිපත්තියට යන්නේ සමාන ප්‍රතිපත්තිය හා සමාන ප්‍රමිති හදලා මුළු ලෝකයේම එකම තැපැල් ගම්මානයක්. මුළු ලෝකෙම එකම තැපැල් රටක් බවට පත් කරන්න ක්‍රියා කරන ආයතනය. මොකද්ද? ලෝක තැපැල් සංගමය. ලෝක තැපැල් සංගමයේ ප්‍රමිතීන් හා ප්‍රතිපත්තිය අනුව තමයි ලෝකෙම තැපැල් සේවාව රන් වෙන්නේ. ලෝක තැපැල් සංගමය. ලෝක තැපැල් සංගමය. ස්විට්සර්ලන්තයේ තමයි ඩුබිස් එක තියෙන්නේ. ලෝක තැපැල් සංගමය. ඊළඟට 12 වෙනි ප්‍රශ්නය. විදුලි සංදේශ ප්‍රතිපත්ති හා නීති සකසා ලොව පුරා විදුලි පණිවිඩ වාර්තා sannivedana කටයුතු මෙහෙයවීමට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටුවා ඇති ආයතනය. ඒ කියන්නේ විදුලි සංදේශ ප්‍රතිපත්ති හා නීති සකස් කරලා ලෝකේ පුරා එක සමාන විදුලි සංදේශ පණිවිඩ හුමාරු ක්‍රමයක් ටෙලිකොමියුනිකේෂන් සිස්ටම් එකක් දුවන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ආයතනය මොකද්ද? අන්තර්ජාතික විදුලි පණිවිඩ මාර්ග සංගමය. අන්තර්ජාතික විදුලි පණිවිඩ මාර්ග සංගමය. අන්තර්ජාතික විදුලි පණිවිඩ මාර්ග සංගමය. පැහැදිලිනේ? ඔව් දරුවනේ. එතකොට අපි අද දවසේ මේ පාඩම් පරිච්ඡේදයෙන් sannivedana පාඩමට අදාළව 2020 සිට 2000 දක්වා ආපු සියලුම වාස්තවික අභ්‍යාස, ඒ කියන්නේ බහුවර්ණ සහ හිස්තැන් පුරවන ප්‍රශ්න සහ කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සාකච්ඡා කරා. ඊට අමතරව ඉදිරි විභාග වර්ෂවලදී යොමු වෙන්න පුළුවන් අපේක්ෂිත නැත්නම් ආදර්ශ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කළා. ඒකෙදි අපි මම හිතන්නේ විභාගෙදී ලකුණු ලබා දෙන ආකාරය, පිළිතුරු අපේක්ෂා කරන ස්වභාවය, ධාරිතාවය සියල්ලම උදාහරණය කරා. දැන් ඔබට sannivedana ඒකක සම්බන්ධයෙන් ව්‍යුහගත වාස්තවික අභ්‍යාස දෙකම හොඳ ව්‍යායාම කීපයක් අපි ලබා දුන්නා. මම විශ්වාස කරනවා 100%ක්ම නෙවෙයි 200%ක්ම sannivedana ඒකකයේ සම්බන්ධයෙන් ඔබට විභාගයේදී කිසිම ගැටලුවකින් තොරව, අපහසුවකින් තොරව, පීඩනයකින් තොරව, දැඩි විශ්වාසයකින් යුක්තව සම්පූර්ණ නිවැරදි පිළිතුරු ලියලා ඒ sannivedana සම්බන්ධයෙන් යොමු වන ප්‍රශ්න වලින් උපරිම නෙවෙයි 100%ක්ම ලකුණු ලබා ගන්න ශක්තිය ලැබෙනවා. ඒ නිසා අපි මේ කරපු විශේෂයෙන්ම මේ විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කරපු අනිවාර්යයෙන්ම මේ පාඩම් කීපය නැවත නැවතත් බලුවට කිසිම අතපසුවක් වෙන්නේ නැහැ. ඔබේ මිතුරන්ටත් ඒ පණිවිඩය දීලා මිතුරන්ටත් තමන් උදව්වක් කරන්න. ඒතර තමන්ට මේ විෂය කාරණා අනිවාර්යෙන් පිළිහිටාවි. ආත්මార్థකාමී වෙන්නේ නැතුව. අපි ඉදිරි පාඩම් පරිච්ඡේදයෙන් අපි ඊළඟ පාඩමේ අලුත්ම පරිච්ඡේද කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.